ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ළමයි. සර් 10 වෙනි ප්‍රශ්නය අපි කතා කරා ඊයේ 11 වෙනි ප්‍රශ්නය විසඳන්න 2x වර්ගය ඍණ 8. 2x වර්ගය ඍණ 8 විසඳන්න කියලා කියන්නේ පුතේ මෙවැනි ප්‍රකාශන සමීකරණ ආකාරයෙන් ප්‍රකාශන හෝ සමීකරණ ආකාරයෙන් දුන්නාම ප්‍රකාශනයක් කියන්නේ පුතේ සමාන ලකුණක් නැහැ. සමීකරණයක් කියන්නේ සමාන ලකුණක් තියෙනවා. ලේසියෙන්ම ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් ක්‍රමය. විසඳන්න කියන්නේ එහි ඇති විචල්‍ය නොදන්නා පදය x y වගේ අන්න එයාට ඔයගොල්ලෝ උත්තරයක් ගන්න ඕනේ. එහෙම නැත්නම් සුළු කරන්න කියලා තිබුණොත් සුළු කරන්න කියන්නේ එයාට උත්තරයක් ගන්න ඕනේ. නමුත් හෝ ඒ ප්‍රකාශනයේ සාධක වෙන් කිරීමක් හෝ කුඩා කරලා අපි සරල කරලා දක්වන්න ඕනේ. සාධක හොයන්න කිව්වොත් උත්තරයක් ගන්න නෙමෙයි තියෙන්නේ. එහි ප්‍රකාශනයේ සාධක දෙකකට නැත්නම් වෙනත් ප්‍රකාශන දෙක ගුණිතයක් වශයෙන් දැක්වීම. දැන් එතකොට මෙතන තියෙන්නේ 2x වර්ගය ඍණ 8. 11 වෙනි ප්‍රශ්නය 2x වර්ගය ඍණ 8 සමානයි බිඳුව. එහෙනම් පුතේ x සඳහා පිළිතුරක් ලබා ගත යුතුයි. එහෙනම් මුලින්ම අපිට මේ සමීකරණේ මේ වම් පැත්තේ දෙකක් ඕන නම් එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකෙන් බෙදාගෙන යන්නත් පුළුවන්. දෙකක් එළියට ගත්තොත් එනවා පුතේ x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි කියලා. x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි. දැන් පුතේ මේක දෙකෙන් බෙදාගෙන ගියොත් දෙපැත්තම බිඳුව දෙකෙන් බෙදුනහම බිඳුවයි. ඒ නිසා x වර්ගය ඍණ 4 සමානයි බිඳුවයි. හරිද? දැන් මේක පුතේ මෙතනින් එහාට ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේකේ සාධක වෙන් කරන්න පුළුවන්. සාධක වෙන් කරලා පුතේ මේ 4 කියන්නේ කී වර්ගයේද? 2 වර්ගය. එතකොට අපිට එනවා x වර්ගය ඍණ 2 වර්ගය සමානයි බිඳුවයි. දැන් මේ තියෙන පුතේ වර්ග දෙක අන්තරය. වර්ග දෙක අන්තරයේ සාධක තමයි x ඍණ 2 x ධන 2 සමානයි බිඳුව. දැන් මෙවැනි ප්‍රකාශන දෙකක් බිඳුවට සමාන වෙලා තියෙන වෙලාවේදී එක් ප්‍රකාශනය වෙන වෙනම බිඳුවට සමාන වෙනවා. එතකොට පුතේ x ඍණ 2 සමානයි බිඳුවයි හෝ x ධන 2 සමානයි බිඳුවයි. මෙතන එනවා පුතේ x සමානයි 2යි. මෙතන එනවා x සමානයි ඍණ 2යි. උත්තර දෙකක් ලැබෙනවා. වර්ග දෙක අන්තරය ආකාරයට යන්නේ නැතුව ඕන නම් මෙතනින් එහාට යන්න තිබ්බා. මෙතනින් ඔබට පොඩ්ඩක් ඉන්න මේ තවමත් සම්බන්ධ වෙනවා. ඉතින් ළමයි ඒකයි එක පරක් පටන් ගන්න පරක් උනේ. මෙතන කරන්නේ පුතේ මේ ඍණ 4 අනිත් පැත්තට ගෙනිච්චාම x වර්ගයේ සමානයි 4යි. දැන් වර්ග මූලය ගත්තාම x සඳහා පිළිතුරක් ලැබෙනවා. එතකොට x සමානයි පුතේ 4 වර්ග මූලය 2යි. දැන් සමහරුන්ට ඔහොම ගත්තාම එක උත්තරයයි එන්නේ. එතනත් උත්තර දෙකක් තියෙනවා. සංඛ්‍යාවක වර්ග මූලය කියන්නේ ළමයි ධන හෝ ඍණ වශයෙන් උත්තර දෙකක් එන්න ඕනේ. 4 වර්ග මූලය පුතේ ධන හෝ ඍණ 2යි. ඒ නිසා එතනත් උත්තර දෙකක් එනවා. x සමානයි 2 හා x සමානයි ඍණ ඔහොම දීලා තිබ්බත් කමන්නේ. උත්තර දෙක මෙතන තියෙනවා. ඒ නිසා ඒ ක්‍රමය ලේසි. නමුත් ඒ ක්‍රමේ පොඩි ඕගොල්ලන්ට වැටෙන්න පුළුවන් වලක් තියෙනවා. ඒ තමයි ඕගොල්ලන්ට අමතක වෙලා ධන විතරක් උත්තරේ දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහට වර්ග දෙක අන්තරේ විදිහට ගියත් ඒත් පිළිතුරු දෙක ලැබෙනවා. පිළිතුරු දෙක x සමානයි ධන 2 හෝ x සමානයි ඍණ 2. දැන් ඊළඟට 12 වෙනි ප්‍රශ්නය මිනිසෙක් වාර්ෂිකව 108ක වැල් පොලියට රුපියල් 5000ක් අවුරුදු දෙකක් සඳහා ණයට ගනී. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය කොපමණද? වැල් පොලියේදී ඔබ දන්නවා පළමු මාස පොලිය මුල් මුදලට මොනවා වෙනවද පුතේ එකතු වෙනවා. එතකොට මෙහි අහන්නේ අවසාන පොලිය හෝ මුළු පොලිය හෝ අවසානයේ ණය නිදහස් වීමට ගෙවිය යුතු මුදල නොවේ.
මේ ගානේ අහන්න පුතේ දෙවන අවුරුද්දේ පොලිය පමණයි. හොඳට බලා ගන්න ඕනේ ඒක. මෙම ණය මුදල සඳහා දෙවන වර්ෂයට වන පොලිය. එහෙනම් පුතේ අපි මේක හදාගත්තා. ඉතින් 12 වෙනි ගැටලුව පොලිය අනුපාතිකයේ 8යි 8යි ඉතින් ඒ වාර්ෂික පොලි අනුපාතිකය එතකොට රුපියල් 5000යි ණය මුදල එහෙනම් පළමු වසරට දැන් මෙහිම පළමු වසරට කියලාවත් ලියුවාම ඇති අවුරුදු වශයෙන් පළමු වසරට පොලිය පළමු වසරට පොලිය සමානයි 100කට 8යි. එහෙනම් පුතේ 100ට 8යි ගුණ කිරීම 5000යි ණය මුදල. එහෙනම් ගුණ කිරීම 5000යි. මෙන්න පළමු වසර අවසානයේ පොලිය. එතකොට පුතේ මේ බිංදු දෙක සුළු වෙනවා 50 ගුණ කිරීම 8යි කියන්නේ පුතේ රුපියල් බිංදුව දාගත්තාමින් 8 වරක් 5 40යි. රුපියල් 400යි පුතේ මේ පළමු වසර අවසානයේ පොලිය. අපෙන් අහන්නේ දෙවන වර්ෂයට වන පොලිය. ඊට පස්සේ පුතේ පළමු වසර අවසානයේ වන රුපියල් 400 පොලිය මුල් මුදල වන ණය මුදල රුපියල් 5000ට එකතු වෙනවා හේතුව වැල් පොලිය නිසා. එතකොට දෙවන වසරේ මුල් මුදල දෙවන වසරට මුල් මුදල නැත්නම් ණය මුදල අපි ඒක ණය මුදල කියලා ලියුනේ ණය මුදල 5000ට මේ 400 එකතු වෙලා 5400ක් බවට පත් වෙනවා. එහෙනම් මේ දෙවන වසරේ පොලිය ගණනය කරන්න ඕන මෙන්න දෙවන වසර සඳහා පොලිය. දෙවන වසර සඳහා පොලිය සමානයි දෙවන වසර සඳහා පොලිය සමානයි පුතේ එහෙනවද? මොකද right මම හිතනවා ඔයගොල්ලන්ට එහෙනවා කියලා මට තේරුණා මේ සිග්නල් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ. දෙවන වසර සඳහා පොලිය එතකොට ගණනය කරන්න ඕන පළමු වසර අවසානයේ ණය මුදල රුපියල් 5400යි පොලිය අය කරන පොලි ප්‍රතිශතය 108යි. එහෙනම් පුතේ 108යි ගුණ කිරීම 5000 නෙමෙයි පුතේ දෙවන වසරට අපි ගන්නේ 5400යි. හේතුව දෙවන වසර සඳහා ණය මුදල වැල් පොලිය නිසා. බිංදු දෙකට මේ බිංදු දෙක ඉවත් වෙනවා 54 ගුණ කිරීම 8. එහෙනම් පුතේ අපිට ලැබෙන්නේ 54 8ෙන් ගුණ කරාම මේක ලේසි උනාට වරද්දනවා 8 වරක් 4 32 දෙක ඉතිරි 3ක් 8 වරක් 5 43යි 43යි 432යි පුතේ රුපියල් කියලා දාන්න ඕනේ. රුපියල් 432යි දෙවන වසර සඳහා පොලිය. මේක තමයි අහන්නේ. දෙවන වසර සඳහා පොලිය. මුළු පොලිය අහුවනම් පොලිය දෙක එකතු කරන්න ඕනේ. 12 වෙනි ප්‍රශ්නේ මිනිසෙක් 12 වෙනි ප්‍රශ්න තමයි අපි කරේ. 13 වෙනි ප්‍රශ්නය ABCD වෘත්ත චතුරස්‍රයේ එතකොට පුතේ වෘත්ත චතුරස්‍ර ගැන චූට්ටක් මතක් කරගන්න මුලින්ම වෘත්ත චතුරස්‍ර ගැන වැදගත්ම ප්‍රමේය දෙකක් තියෙනවා. ඒ ප්‍රමේය දෙක දන්නේ නැත්නම් පුතේ ඔබට මේ ගාන හදන්න අමාරුයි. දැන් මෙන්න මේක තමයි වෘත්ත චතුරස්‍ර සඳහා ප්‍රමේය දෙක අපි මේ පේපර්ස් විතරක් කරන උනාට නමුත් මේක අපිට මතක් කරගෙන නැත්නම් ඉතින් වැඩක් නැහැ ළමයිට. මේ තියෙන්නේ වෘත්ත චතුරස්‍රයක්. පුතේ වෘත්ත චතුරස්‍රයක් කියන්නේ ශීර්ෂ හතරම වෘත්තයේ පරිධිය මත පිහිටි චතුරස්‍ර. මේ වෘත්ත චතුරස්‍රයක පුතේ මෙන්න මේ ඇතුලේ තියෙන මේ මෙන්න මේ වගේ කෝණ දෙකකට අපි කියන්නේ සම්මුඛ කෝණ කියලා. එතකොට පුතේ මේ කෝණ දෙකක් සම්මුඛ කෝණ වෙනවා. මේ දෙකක් සම්මුඛ කෝණ. මෙන්න මේ සම්මුඛ කෝණවල මේ කෝණ දෙකේ එකතුව පුතේ හැමතිස්සෙම පරිපූර්ණකයි. පරිපූර්ණකයි කියන්නේ පුතේ 180යි. මේ දෙකේ එකතුවත් 180යි. ඒ කියන්නේ 90 නෙමෙයි 90 වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දෙක එකතු වුණාම 180යි. මේ දෙක එකතු වුණාම 180යි. පරිපූර්ණකයි. ඊට පස්සේ ඒක ප්‍රමේය. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. right? දෙවෙනි ප්‍රමේය තමයි ඕනම පාදයක් දික් කරාම හැදෙන මෙන්න මේ කියන බාහිර කෝණය. හෝ මේ පාදය දික් කරාම හැදෙන බාහිර කෝණය. ඕනම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණය.
නැත්නම් අභ්‍යන්තර සම්මුඛ කෝණය. දැන් මෙයාගේ නම් අභ්‍යන්තර සම්මුඛ කෝණය මෙන්න මෙයා. අන්න ඒ දෙක සමානයි පුතේ. මේක x නම් මේක x. එතකොට මේ හරිය එකක් දික් කරා නම් එහෙනම් මේක සමාන වෙන්නේ මේ අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කිව්වම මේකට. මේකයි. එතකොට ඔන්න දෙවෙනි ප්‍රමේය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ නැත්නම් සම්මුඛ කෝණයේ අගයයි බාහිර කෝණයේ අගයයි සමානයි. ප්‍රමේයවල දෙකයි. ඔය දෙක තමයි ඊටාමත්ම වැදගත්. ඔය දෙක නැතුව වෘත්ත චතුරස්‍රයක ගාන හදන්න ටිකක් අමාරුයි. ඒ වගේම මේ ආකාරයෙන් පිළිතන චතුරස්‍ර වෘත්ත චතුරස්‍ර වේ කියලා ප්‍රමේය තියෙනවා. දැන් මූලික වශයෙන් මේ පළමු කොටසේ ගණන් හදන්න ඔකවල දැන් මෙහි තියෙන මේ රූපයේ 13 වෙනි ගැටලුව මෙන්න බාහිර රේඛාවක් තියෙනවා දික්කල තියෙනවා. දැන් මුතේ මෙතන 120යි මේක 120යි මේක y කියන කෝණය මේක x කියන කෝණය මෙන්න මේ බාහිර කෝණය දීලා තියෙනවා අංශක කියන පුතේ 70යි කියලා. මේ කෝණය අංශක 70යි. දැන් අපෙන් අහන්නේ x හා y කි අගයක්. එහෙනම් පුතේ ලේසියෙන්ම මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි මොන වෙනවද පුතේ සමාන වෙනවා. හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයේ දික්කිරීමේ සඳහන් බාහිර කෝණයයි අභ්‍යන්තර සම්මුඛ කෝණයයි සමාන වෙනවා. ඒ නිසා x සමානයි අංශක 70යි. හේතුවට අරක ලියන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ දෙකත් ලේසියෙන් ගන්න පුළුවන්. y සමානයි කීයද? වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ වල එකතුව අංශක 180යි අභ්‍යන්තර. එතකොට මෙතන 120යි 180න් 120ක් ගියාම පුතේ 60යි. එහෙනම් y සමානයි අංශක 60යි. ලකුණු දෙක කෝණ දෙකේ අගයන් වලට ලැබෙන්නේ. 13 වෙනි ප්‍රශ්නය ළමයි. අද අපි විදුලිය විසන්ධි වෙනකම් කරමු. 13 තමයි කරන්නේ. 14 වෙනි ප්‍රශ්නය එක්තරා පාසලක චිත්‍ර නැටුම් හා සංගීතය එක්තරා පාසලක අපි බලමු පොඩ්ඩක් ඒ ගාන බලන්න ළමයි කමෙන්ට්ස් කීපයක්. කමෙන්ට්ස් වලට මම උත්තර දෙන්නම් ක්ලාස් එක ඉවරලා කරන්ට් එක යන කලින් ක්ලාස් එක ඉවරලා වෙලා තිබ්බොත් ඕන තරම් කමෙන්ට්ස් දාන්න පුළුවන්. නමුත් මම හිතනවා ඔයගලන්ට හොඳට කතා කරන්න පුළුවන් කටක් තියෙනවා. ඒ නිසා මයික් එකක් ගෙදර තියෙනවා. ඒ නිසා කතා කරන්න පුළුවන්. අර මේ කමෙන්ට්ස් වල දාන්නේ ඒව නෙවෙයි. කමෙන්ට්ස් වල දාන්න ඉතින් මේ ක්ලාස් එකේ කතා කරන්න කියන්නේ පාඩමට අදාළ නැති දේවල් ඇයි හතට පටන් ගන්නෙ ඇයි පටන් ගන්න නැත්තේ වගේ දේවල් නේ. ඒ නිසා කමන්නේ ඒව කමෙන්ට්ස් වල දැම්මට හැබැයි මතක තියාගන්න ඔබ දාන සියලුම කමෙන්ට්ස් මට එනවා. හරි ඒ ඔක්කොම මම කියවනවා ළමයි. ඔයගොල්ලන්ට ඕන එකක් එක නිසා දාන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද අපේ මානසික සුවයත් ඉහළ මට්ටමක තියාගන්න ඕනේ නේ. අපි ඔක්කොම කරන්න අපි බොහොම හොඳට ඉන්න ඕනේ. ඒ නිසා මේ සාහෙන්න පොසිටිව් විදියට හිතලා මේක වැඩේ හරියට මම කරනවා කියලා හිතලා මොන සරලව ජීවත් වෙන්න බලන්න. එක්තරා පාසලක වෙන තියෙන පුතේ වට ප්‍රස්ථාරයක් 14 වට ප්‍රස්ථාරයේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක 90යි සංගීතය. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේ ටික අංශක 210යි මොනවද චිත්‍ර. මෙන්න මේ ටික නැටුම් කෝණේ දීලා නැහැ. එහෙනම් අපිට පේනවා ඒ කෝණේ හොයාගන්න ඕනේ. පුතේ අංශක 360යි සම්පූර්ණ ලක්ෂයක් වටා කෝණය. එහෙනම් 360න් අඩු කරමු. අංශක 360යි ඒකෙන් අඩු කරන්න ඕනේ මේ දෙකේ එකතුව. මොන දෙකද පුතේ? චිත්‍ර සංගීතය. චිත්‍ර 210යි සංගීතය 90යි. මේ දෙක එකතු කරලා 360න් අඩු කරනවා.
90යි 210යි කියන්නේ පුතේ 300යි. එතකොට පුතේ 360න් 300ක් අඩු වුණාම අංශක 60යි. මේ අංශක 60යි කියන්නේ මොකද්ද පුතේ? නැටුම් සඳහා කේන්ද්‍රික කෝණය. නැටුම් වල කේන්ද්‍රික කෝණය තමයි අංශක 60. අපිට ඒක හොයාගන්න සිද්ධ වෙනවා. සංගීතය හදාරන සිසුන් සංඛ්‍යාව 45ක් නම් නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාව කොපමණද කියලා අපෙන් අහනවා. එතකොට සංගීතය හදාරන සිසුන් ගාන 45යි. එතන කේන්ද්‍රික කෝණය අංශක 90යි. එතකොට අංශක 90ක කේන්ද්‍රික කෝණයක් තියෙන සංගීතය හදාරන සිසුන් ගාන දරුවනේ 45යි. එහෙනම් අංශක 60ක කේන්ද්‍රික කෝණයක් තියෙන නැටුම් හදාරන සිසුන් සංඛ්‍යාවයි හොයන්න කියන්නේ. දරුවනේ අංශක 90කින් 45ක් ළමයි ඉන්නවා නම් අංශක 60කින් ළමයි කීයක් ඉන්නවද කියලායි බලන්න ඕනේ. එහෙනම් අපි අංශක 1ක් බලාගමු ඉස්සෙල්ලා. නැත්තම් තවත් ක්‍රම තියෙනවා. අංශක 1ක් බලාගත්තොත් අංශක 1කට නම් ළමයි ගාන 45 බෙදීම 90. 90කට 45 නිසා එකකට බලන්න 90ෙන් බෙදුවා. එතකොට 45 බෙදීම 90. දැන් අපිට අංශක 1ක නෙමෙයි පුතේ ඕන අංශක 60කට. අංශක 60කට අවශ්‍ය මේ අංශක 60කින් නිරූපණය වන ළමයි ගණන 45 බෙදීම 90 ගුණ කිරීම 60. 45 බෙදීම 90 ගුණ කිරීම 60. මේ බිඳුවට බිඳුව සුළු වෙනවා. 3 වරක් 2යි 3 වරක් 3යි. 45ට 3 වරක් 15යි. 3 වරක් 1යි 3 වරක් 15යි. 15 වරක් 2 60යි. ළමයි ගාන කියන පුතේ 60යි. අංශක 90කින් 45යි. අංශක 60කින් අංශක 60ක් 90යි 30යි නේ ළමයි 30යි. ළමයි 30යි. 15 වරක් 2 30යි. 60ක් වෙන්න බෑ කියලා දැක්කනේ. අපිට වැරදීමකින් එහෙම ආවත් සංකල්ප තේරෙන්න ඕන. මොකද පුතේ හේතුව අංශක 90කින්ම 45යි. එහෙනම් 60කින් ඊට වඩා අඩු වෙන්න ඕන. එහෙනම් අංශක 60කින් ළමයි 30යි. උත්තරේ 30යි. 15 වෙනි ගැටලුව 9 යන ගුණෝත්තර ශ්‍රේණියේ 6 වන පදය 3හි බලයක් ලෙස දක්වන්න. පුතේ ගුණෝත්තර ශ්‍රේණියක පදයක් ලබා ගන්න සූත්‍රය tn සමානයි මොකද පුතේ tn සමානයි ar n ඍණ 1. tn සමානයි ar n ඍණ 1. හරිද? ඒ අනුව මේකේ පළමු පදය a මේ තියෙන පළමු පදය r කියන්නේ උතේ පොදු අනුපාතය r සමානයි පසු පදේ පෙර පදේ බෙදන්න ඕනේ. ඒතර පුතේ 27 9ෙන් බෙදුනහම 3යි. පොදු අනුපාතය 3යි පළමු පදය 9යි. a සමානයි 9යි. එතකොට පුතේ අපෙන් අහන්නේ කීවෙනි පදයේද? 6 වන පදේ. එහෙනම් t 6 ඒ කියන්නේ n සමානයි 6යි. t 6 සමානයි a කියන්නේ පුතේ 9යි. ගුණ කිරීම r කියන්නේ 3යි. n කියන්නේ 9යි. එතකොට 9 ඍණ 1. n කියන්නේ 6නේ. n කියන්නේ 6යි 6 ඍණ 1. එතකොට ළමයි 9 ගුණ කිරීම 3 පස්වෙනි බලය. එතකොට 9 කියන්නේ ආපහු 3 දෙවෙනි බලය. ගුණ කිරීම 3 පස්වෙනි බලය. දැන් පුතේ උත්තරේ 3 7වෙනි බලය. සමාන පදවල දර්ශක ගුණ කිරීමේදී එකතු වෙනවා.
හරිද පුතේ ප්‍රශ්නයක් තියෙනවද? 16 වෙනි ගැටලුව ඒක මම රූපය අඳින්නේ නැහැ. 16 වෙනි ගැටලුව ළමයි බලා ගන්න. රූපේ දී ඇත්තේ ABCD සමාන්තර ආශ්‍රයකයි. දැන් පුතේ සමාන්තර ආශ්‍රයක් රූපේ දීලා තියෙනවා ABCD කියලා. වගුවේ දක්වන එක් එක් ප්‍රකාශයේ වැරදි නම් ඒ ඉදිරියෙන් හරි ලකුණු දාන්න ඕනේ. නිවැරදි නම් හරි ලකුණු දාන්න ඕනේ. වැරදි නම් වැරදි ලකුණු දාන්න ඕනේ. පළවෙනි කොටස පළවෙනි ඔය වගුවේ පළවෙනි එක ABCD ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයයි ABCD සමාන්තරාශ්‍රය වර්ගඵලය. ඔබ දන්නා පුතේ සමාන්තරාශ්‍රයක ඕනම සමාන්තරාශ්‍රයක් ගත්තොත් ඒ සමාන්තරාශ්‍රයේ විකර්ණය මගින් ඒ සමාන්තරාශ්‍රයේ මොකක් මගින්ද ළමයි විකර්ණය මගින් සමාන්තරාශ්‍රයක දැන් ඕකම අපි ගත්තොත් ABCD මේ තියෙන ABCD මේ තියෙන විකර්ණය ලකුණු කරලා තියෙනවා සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් එහි වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදෙනවා. හැබැයි ඒ ගුණය කියලා සමාන්තරාශ්‍රයක විකර්ණය මගින් මෙහෙම නවලා මේක උඩින් සමපාත කරන්න බෑ. කියන්නේ සමමිතික රේඛාවක් වෙන්නේ නැහැ. හරි රොම්බස් එක වෙනවා. සමමිතික රේඛාවක් වුණාට මෙයා කපලි වල අනිත් පැත්ත හරවලා තිබ්බොත් හරියට මේක උඩ එක වැටෙනවා. ඒ කියන්නේ පුතේ මෙයා දෙක වර්ගඵල සමාන වෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රකාශනය සමානයි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය භාගයෙන් ගුණ කරාම ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙනවා. ඒ කියන්නේ හරි. එහෙනම් පුතේ වගුවේ පළවෙනි එකට උත්තරේ හරි. දෙවෙනි එක BD විකර්ණය මෙන්න මේ විකර්ණය මගින් ADC සමච්ඡේදනය කරයි. ADC කියන්නේ මෙන්න මේ කෝණය. එහෙනම් එයා සමච්ඡේදනය කරනවා නම් මෙන්න මේ කෝණ දෙකේ අගයන් සමාන වෙන්න ඕනේ. එහෙම එකක් ඉගෙනගෙන තියනවාද? එහෙම එකක් නෑ නේද පුතේ? දැන් අපි ගත්තොත් මෙන්න මේ වගේ සමාන්තරාශ්‍රයක් ඔබට නිකන් ඉගෙනගෙන තියෙන්න ඕනේ නෑ. මේ වගේ එකක් ඇඳලා මේ විකර්ණයක් ඇඳලා බලන්න පුළුවන් මේ පැත්ත පොඩි මේ පැත්ත මොකද වෙන්නේ? ලොකුයි. ඒ කියන්නේ පුතේ මේ කෝණ දෙක සමච්ඡේදනය වන පරිදි මේ විකර්ණය ගමන් කරන්නේ නැහැ. ඒක වැරදි. ඒ නිසා පිළිතුර පළවෙනි කොටුව ඉදිරියෙන් හරියක් තියෙන්න ඕන දෙවෙනි එකේ හතරක් තියෙන්න ඕනේ. 17 වෙනි ප්‍රශ්නය. 17 වෙනි ප්‍රශ්නය පහත සඳහන් බීජීය පද තුනෙහි කුඩාම පොදු ගුණාකාරය සොයන්න. කුඩාම පොදු ගුණාකාරයේ සීල සඳහා ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි අර බෙදීමක් ආකාරයෙන් අපි ලියාගෙන යනවා. එහෙම නැත්නම් සාධක. හරි. සාධක ලියාගෙන යනවා සාධකවල ගුණිත ආකාරයෙන්. දැන් මෙතන තියෙන ප්‍රකාශන 3x වර්ගය අනිත් එක 6xy අනිත් එක 2y. දැන් මෙයාගේ ප්‍රථමක සාධක හා වීජීය පදවල ගුණිත විදිහට ලියුවොත් ප්‍රථමක සාධක තමයි 3 ගුණ කිරීම x කියන පදයේ දෙවෙනි බලය තියෙනවා. ඊළඟට මෙයාගේ තියෙනවා 6 ප්‍රථමක සාධක විදිහට ලියුවොත් ළමයි 2 ගුණ කිරීම 3. ඒක 6 ප්‍රථමක සාධක අටට බලන්න මෙහෙම මේ අගේ ලියලා මේක ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන්න ඕනේ. දෙකෙන් පටන් ගන්නවා ඊට පස්සේ 3ෙන් පටන් ගන්නවා ඉවරයි. දෙක ගුණ කිරීම 3 තමයි 6 ප්‍රථමක සාධක ගුණිතය. දැන් ළමයි එහෙනම් දෙක ගුණ කිරීම 3 ඊට පස්සේ ගුණ කිරීම x ගුණ කිරීම y ප්‍රථමක සාධක හා වීජීය පද කියන දෙකම තියෙනවා. උත්තරේ තියෙනවා. එතකොට දෙක ගුණ කිරීම y විතරයි මේකේ. දැන් කුඩාම පොදු ගුණාකාරයේ ගණිතය ළමයි මේකේ සෑම ප්‍රථමක සාධකයක්ම සහ සෑම බීජීය පදයක්ම නියෝජනය වන ඉහළම බලයන්ගේ ගුණිතය ලියනවා. අපි ප්‍රථමක සාධක පටන් ගත්තොත් දෙකෙන් මෙතන දෙක තියෙනවා මෙතන දෙක තියෙනවා මෙතන දෙක නැහැ. මෙතන නැති වුණාට දෙක අපි ගන්නවා වැඩිම නියෝජනය දෙකේ පළවෙනි බලය තමයි මේ දෙකේම තියෙන්නේ මේකේ දෙකේ බිඳුවෙනි බලය. ඒ කියන්නේ මෙයාගේ නැතුණත් කාගේ හරි ළඟ තිබ්බනම් අපි ගන්නවා වැඩිම බලය. දෙක ගුණ කිරීම 3 මෙතන නෑ හැබැයි මෙතන තියෙනවා. එහෙනම් 3 ගන්න ඕනේ. තව කෙනෙක් 3 වර්ගෙ තිබ්බොත් එයාව ගන්න ඕනේ. නෑ මෙතනක් තියෙන 3 පළවෙනි බලය මෙතනක් තියෙන 3 පළවෙනි බලය. ඒ නිසා අපි 3 කියන ප්‍රකාශනය ගත්තා. අගේ ගුණ කිරීම x x ගත්තොත් මෙතන තියෙනවා x ගේ වර්ගයක් මෙතන තියෙනවා x මෙතන x ඇත්තෙම නෑ. එතකොට අපි ගන්නේ වැඩිතම බලය.
වැඩිතම බලය කියන්නේ පුතේ x ගේ වර්ගය. ඊළඟට y මෙතන y ඇත්තේ නැහැ. මෙන්න y මෙතන ඉන්නවා. මෙතන y මේ y ඉන්නවා. දැන් පුතේ මෙතනත් ගන්න වැඩිතම බලය මේ දෙකක් හිටියේ කියලා දෙකක් ගන්නෙ නෑ. ඉහළම බලය ගන්නෙ. තනිව ඉන්න ඉහළම බලය පළවෙනි බලය මේක හෝ මේක. එනම් y. එතකොට පුතේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ දෙවරක් 3 6යි x වර්ගය y. පිළිතුර 6යි x වර්ගය y. 18 වෙනි ගානට අපි යමු. වෙනි ගාන දී ඇති රූපයේ වෘත්තයේ කේන්ද්‍රය O වේ. එහි දැක්වෙන තොරතුරු අනුව x අගය සොයන්න. අපි ඊයේ මෙවැනි ගැටලුවක් හදුවා ළමයි. වෘත්ත ප්‍රමේයන් ආශ්‍රිත ගැටලුවක්. එතනදී මම මේ වෘත්ත ප්‍රමේයන් පිළිබඳ වැදගත් ප්‍රමේයන් කීපයක් කතා කරා. ඔව් බලමු. නෑ කියන්න බෑ. මම කියන්නේ ඔයගලන්ට නෙමෙයි කමෙන්ට් එක දාපු ළමයට. හරි බලමු. මෙන්න කේන්ද්‍රය එතකොට පුතේ මෙන්න මෙතන තමයි x ඉන්නේ. දැන් මේක දැක්ක ගමන් ඊයේ කතා කරපු වෘත්ත ප්‍රමේය මතක් වෙන්න ඕනේ. ඊයේ අපි කතා කරා ජායක් මගින් නැත්නම් වෘත්ත ඛණ්ඩයක් මගින් මේ AB කියන වෘත්ත ඛණ්ඩය මේ වෘත්ත ඛණ්ඩය එහෙම නැත්නම් මේ AB ජාය මගින් පරිදි ඉතිරි කොටස මත ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මෙන් භාගයක් වෙනවා. නැත්නම් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිදි ආපාතිත කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් පුතේ මේ තියෙන්නේ කේන්ද්‍රය කියලා හැබැයි දෙන්න ඕන. උන දුන්න කේන්ද්‍රය කියලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ කෝණය තමයි 35. මෙයා 35යි. අපෙන් අහන්නේ x අගය. දැන් මෙයා 35 උනායි කියලා මෙයා 35 වෙන්න එහෙම කියන්න බෑ. ඒ දෙක අතර සම්බන්ධයක් පේන්නෙම නැහැ. හරි ළමයි කියනවා 7:30ට සයන්ස් පේපර් එකක් තියෙනවා කියලා මේ මම ඒක දන්නේ නැහැ අත්ත වශයෙන්ම. නමුත් මම දැන් ක්ලාස් එක පටන් අරගෙන තියෙන්නේ මේ ඉතින් කැමති කෙනෙකුට ඒ ක්ලාස් එකට යන්න පුළුවන්. කැමති කෙනෙකුට මේ ක්ලාස් එකේ ඉන්න පුළුවන්. 35යි මෙතන. එතකොට පුතේ මෙන්න මේක හොයාගන්න අපි වෘත්ත ප්‍රමේය මුලින්ම යොදාගමු. වෘත්ත ප්‍රමේය යොදාගත්තොත් පුතේ මේ තියෙන පරිධි ආපාදිත කෝණය එහෙනම් මෙන්න මේ කේන්ද්‍රයේ ආපාදිත කෝණය මොකක්ද පුතේ? අර වගේ කී ගුණයක්ද? දෙගුණයයි. එහෙනම් පුතේ මේක x නම් මේක 2x. මේක 2x. එතකොට දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණයට ආවොත් මෙන්න මේ කෝණය 35යි. මෙයා 2x. ත්‍රිකෝණයක මොන කෝණයි කියලා කිව්වේ අභ්‍යන්තර කෝණයක අංශක 180 නිසා අපිට x හොයාගන්න තිබුණා. මෙන්න මෙයා දන්නවනම් ප්‍රශ්නේ තියෙන්නේ මෙයා දන්නේ නෑ දැනට. එතකොට පුතේ මේ කෝණය හොයාගන්න ලේසි ක්‍රමයක් මෙතන මේක ඇතුලේ ඔබට නොපෙනී සැඟවී තියෙනවා. ඒ තමයි පුතේ මෙන්න මේ කෝණයයි සමාන වෙන්න තිබුණා. මොකක් වුණා නේද? පුතේ සමාන වෙන්න තිබුණා. මෙන්න මේ පාද දෙකේ දිගවල් මොන වුණා නේද? සමාන වුණා නම් අපි දන්නවා ත්‍රිකෝණයක සමාන පාද වලට ඉදිරියෙන් තියෙන කෝණ සමානයි. ඉතින් මේ දෙක සමාන වුණා නම් යම් විදියකින් මේ කෝණ දෙකක් සමාන වෙලා මෙයා 35ක් වෙනවා. එතකොට අපිට මේ 2x හොයාගෙන දෙකෙන් බෙදලා x ගන්න තිබුණා. දැන් මේ පාදයයි දිහා බැලුවොත් පුතේ මෙන්න මේ ලොකු වෘත්තයේ කේන්ද්‍රයේ සිට පරිධියට ගියපු රේඛා දෙකක්. මොනවද පුතේ මේ? අරය. එහෙනම් මේ OA OB කියන්නේ වෘත්තයේ එකම වෘත්තයේ අරයන් නිසා ඒ දෙක සමාන වෙනවා. අරයන් සමානයි. ඒ නිසා සමාන පාද වල ඉදිරියෙන් තියෙන කෝණ දෙක සමාන නිසා මෙන්න මේ කෝණය පුතේ අංශක 35ක් වෙනවා. දැන් මේ ත්‍රිකෝණයේ 2x
කියන කොටස අපිට හොයාගන්න පුළුවන් 180යි සම්පූර්ණ අභ්‍යන්තර කෝණ ඓක්‍ය මෙතන 35යි මෙතන 35යි කියන කීයද පුතේ 70යි මේ දෙකට 70ක් ගිහිල්ලා ඉවරයි 180න් 70ක් ගියාම ඔබ දන්නවා 110යි ඒ 110 තමයි මේ 2x ඉතිරි වෙන්නේ එහෙනම් පුතේ 2x සමානයි 110යි 2x සමානයි 110යි මොන හරි ගැටලුවක් තියෙනවා ළමයි කියන්න අර ඊ වගේ මම හදන එකේ මොන හරි මම වෙන එකක් දැකලා හදුවොත් එහෙම කියන්න ඕන ළමයි එහෙනම් මේ දෙකෙන් බෙදනවා x හොයාගන්න එතකොට මේ x සමානයි 55යි මොනවාට ප්‍රශ්නයක් තියෙනවා කියන්න x සමානයි 55යි කියලා ලැබෙන්නේ CAB කෝණය 55යි කියලා කියනවා 55යි මම හදලා තියෙන්නේ 35ට ළමයි ඔයගොල්ලන්ට කටක් නැද්ද මයික් එක තියෙනවනේ කතා කරලා කියන්න බෑ ඒ තරම්ට ඔයගොල්ලෝ බොහෝම කාරුණිකයි නේ ඔබ වෙනුවෙන් හැබැයි මේකක්වත් මා වෙනුවෙන් නෙවෙයි ඒක මතක තියාගන්න මෙතන 55යි දැන් මැසේජ් දැම්මට මම මෙතන මැසේජ් බල බල ඉන්න කෙනෙක් නෙවෙයි මම මෙතන උගන්වන වැඩේ කරන්නේ 55යි මම මුද්‍රණය කරලා තියෙන එක එච්චර හොඳ තත්ත්වයේ ඇත්තේ නෑ මෙතන 55යි එහෙමනම් පුතේ මේ දෙකම 55යි 110යි 180න් 110ක් ගියාට පස්සේ ළමයි 70යි ඒ 70 තමයි දෙකට බෙදෙන්න ඕනේ එතකොට 35යි 35යි මට ඇහෙන්නේ නෑලු බලමු කවුරු හරි දැන් ඉස්සෙල්ලා කතා කරා මට හොඳට ඇහුණා මේ කවුරු හරි ඔය මැසේජ් කරන අපේ කවුද එයාගේ එක වෙන්නේ නැති චමත්කා නේද ඔයාගේ මයික් ඇහෙන්නේ නැතුව දන්නේ නැහැ මම අනිත් අය කතා කරන එක ඇහෙනවා අපි කවුරු හරි කතා කරන්න බලන්න මාල්කී හරි කවුරු හරි කෙනෙක් මට මයික් එක පොඩ්ඩක් චෙක් කරගන්න පුතේ ඇහෙනවද කවුරු හරි කට තියෙන කෙනෙක් කතා කරන්න බලන්න ඔව් සර් ඒ කියන්නේ ඔයගොල්ලෝ කතා කරා නම් මට ඇහෙන්නේ ඒ කියන්නේ කලින් 35 55 කිරීම සඳහා ඔයගොල්ලෝ කතා කරලා නැහැ කතා කරපු කෙනාගේ මයික් එකේ ප්‍රශ්නයක් තියෙන තර ළමයි වැරද්දක් නෙමෙයි කොහොම හරි කවන්නේ පාඩුව මට නෙමෙයි ඔබට තව ගානක් කතා කරගන්න ගානක් දෙකක් කතා කරගෙන තියපු වෙලාව ගියා ඔබ බොහොම බුද්ධිමත් නිසා 19 වෙනි ගාන 19 වෙනි ගාන පුතේ සමතලා බිමක පිහිටි AB සහ CD සිරස් කණු දෙකක් වේ. පරිමාණය පිළිබඳ ගැටලුවක් ත්‍රිකෝණමිතියක් සම්බන්ධ වෙනවා. නමුත් ත්‍රිකෝණමිතිය නැතුව මෙතන අක්ෂර දෙකක් නෙමෙයි සමානනේ. ඒ කුළුණු දෙකක් තියෙන්නේ. මේ තියෙන්නේ B කියන කුළුණ අනිත් එක මේ තියෙන්නේ CD කියන කුළුණ. දැන් මේ කුළුණු දෙක ඒවා තියෙනවා. මේ තියෙන්නේ D කුළුණේ සිට A කුළුණ පිටතට තියෙන තිරස් රේඛාව අංශකාණු උකින් දක්වලා තියෙන එකයි මේක පොළොව. ABC තිරස් කණු දෙකක් ඒකට B හි ආරෝහණ කෝණය අංශක 42යි D සිට නිරීක්ෂණය කරන විට මේ D ලක්ෂයේ ඉඳලා නිරීක්ෂණය කරනකොට B ලක්ෂය මේක කියලා ගමු ආරෝහණ කියන්නේ වැඩි වෙන මේ නම් S මට්ටමේ සිට වැඩි වෙන රේඛාව. ඒ කියන්නේ මෙන්න මේ කෝණය තමයි මෙන්න මේ කෝණය මේ ඉහළට තියෙන මේ කෝණය තමයි D ගේ ඉඳන් බලනකොට B හි ආරෝහණ කෝණය. දැන් D ලක්ෂයේ ඉඳගෙන යාගේ S මට්ටම මේක. එම S මට්ටමේ ඉඳගෙන ඉහළ බලන්න එපාය B බලන්න. අන්න ඉහළට
වැඩි වෙන කෝණය මේ ඉහළ කෝණය තමයි ආරෝහණ කෝණය කියන්නේ. පල්ලෙහා ඉන්න කෙනෙක් බලන්න නම් මෙතන ඉඳන් S මට්ටමේ පහළට යන්න ඕනේ. ඒකෝට පහළ බලන්න. ඒකෝට S මට්ටමේ ඉඳන් පහළට ගියපු කෝණය අවරෝහණ කෝණය බවට පත් වෙනවා. දැන් ඔය ආරෝහණ කෝණය 42යි. ඊට පස්සේ අපිට කියනවා ඒහි අවරෝහණ කෝණය. ඒහි අවරෝහණ කෝණය කියන්නේ ඒ දිහා බලන්නෝ පහළට හැරෙන්නවට කෝණය D ඉඳන්. D වල තමයි නිරීක්ෂකයා ඉන්නේ. එහෙනම් මෙන්න මේ කෝණය තමයි මෙන්න මෙහෙම පහළට එන කෝණය කියුතේ 58යි. මේක 58යි මේක 42යි. ඔන්න ලකුණු කරා. එච්චරයි මම දැන් කියන්නේ. මෙම තොරතුරු රූපෙහි නිරූපණය කරන්න කියන්නේ. දැන් විභාගෙදී ඔබට මම වෙනද වගේ මේ ටික අඳින්න ඕන නැහැ. මේ ටික තියෙනවා. ඒ දීපු රූපය උදෝ මේ දෙක ලකුණු කරන්න විතරයි තියෙන්නේ. පැහැදිලිද පුතේ? දැන් බලමු කමෙන්ට්ස්. අපිට කරන්ට් එක කියොත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එතකන් වැඩි කරමු. අපි පටන් ගන්න නැද්ද කියලා අහනවා. පටන් ගන්න ළමයි 4-5 දෙනෙක් ඉඳලා පටන් ගන්න බැරි නිසායි පටන් ගන්න නැතුව ඉතින් නැත්තම් මං 6යි කාලේ ඉඳන්ම මෙතන හිටියේ. පටන් ගන්න බෑ කියලා දැනට 7යි. ඉතින් 7ට තමයි පටන් ගන්න උනේ හේතුව 6යි මාර 6යි වෙනකොට ළමයි 15යි 30යි වගේ ඇවිල්ලා හිටියේ. x සමානයි 35යි කියලා තියෙනවා මොකද සයන්ස් පේපර් එකක් තියෙනවා මම ඒකට උත්තර දුන්නා. 35 නෙමෙයි 55 එක අපි හරි ගැස්සුවා. ඒ ළමයා ගොඩක් ලොකු සහයක් ගන්නවා ආසාවෙන් ගොඩක් ළමයි කියලා තියෙන නම් ප්‍රශ්න දින ඔයගොල්ලෝ කතා කරොත් විතරයි මට පේන්නේ. උඹේ නම්බරේ දීපංකෝ කියලා කියනවා මම මට නෙමෙයි වෙන්නේ නැති මම හිතන්නේ. එතකොට හරි එතකොට ඒවත් මේකට එනවා ළමයි ඒකත් මතක තියාගන්න. කවිදුට තමයි කියලා තියෙන්නේ. කවිදු ඒක දෙන්න මොන ප්‍රශ්න එකක් දාලා තියෙනවා යාළුවා. right මෙන්න 20 වෙනි ප්‍රශ්නය. මල්ලක සර්වසම වීදුරු බෝල 15ක් අඩංගු වේ. මල්ලක සර්වසම වීදුරු බෝල 35ක් අඩංගු වේ. දැන් ළමයි නිතරම මාව නිවැරදි කරන්න ඕනේ. මගේ පෙනීම දුර්වල නිසා මේ කණ්ණාඩියක් දාගෙන ඉන්න කණ්ණාඩියේ පෙනීම දුර්වලයි. ඒ නිසා මේක වර්ධින්න ඉඩ තියෙනවා. මේකේ මුද්‍රණ තත්ත්වය හොඳ නැහැ. ඒවායින් කිසිම සංඛ්‍යාවක් සුදු පැහැති වන කිසියම් සංඛ්‍යාවක් දැක්කම කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති වන අතර ඉතිරි ඒවා කළු පැහැති වේ. මල්ලෙහි අහමු ලෙස ගනු ලබන වීදුරු බෝලයක් කළු පැහැති එකක් වීමේ සම්භාවිතාවය 7/5කි. මල්ලෙහි කළු පැහැති වීදුරු බෝල කීයක් තිබේද? දැන් දරුවනේ 20 වෙනි ප්‍රශ්නය. දැන් මල්ලේ කළු පැහැති වීදුරු බෝලක් තියෙනවා සුදු පැහැති වීදුරු බෝලක් තියෙනවා. හරිද? එතකොට බෝල 35යි. ඔක්කොම බෝල ගාන ළමයි 35යි සරල සම. කිසියම් සංඛ්‍යාවක් සුදු පැහැති ඉතිරි සංඛ්‍යාව කළු. අපි දන්නවා ඇතුලේ සුදුයි කළුයි විතරයි තියෙන්නේ කියලා ඔය කියන්නේ. මේ තියෙන්නේ සුදු මේ තියෙන්නේ කළු. දැන් බෝලයක් කළු පැහැ එකක් වීමේ සම්භාවිතාවය මෙන්න කළු වීමේ සම්භාවිතාවය පුතේ 7/5යි. ඉතින් 7/5ක් කළුයි කියලා කියන්නේ. නමුත් මෙතන ඔක්කොම ගාන 35ක් තියෙනවා. එහෙනම් 7/5ක් කළු නම් 35න් කීයක් කළුද? සම්භාවිතාව ඇසුරෙන් මේ මල්ලේ තියෙන බෝල ගාන කළු බෝල ගාන හොයාගන්න බලමු. අපේ ගහන සුදු බෝල ගාන උනාට කළු හොයාගත්තොත් සුදු හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ පුතේ ඔයගලගේ ටෙලිෆෝන් නම්බර්ස් වගේ ඒවා මේකේ chat එකේ දාන එක සුදුසු නැති වෙන්න පුළුවන්. හේතුව ඔබ යොමු කරන කෙනාට අමතරව තව අයට ඒක දකින්න ලැබෙනවා. කළු බෝල 7/5යි 7/5 ඒ කියන්නේ මේ භාගයේ හරය 7 සම්භාවිතාවය තමයි. නමුත් අපි මේක පරිවර්තනය කරමු පුතේ හරය 35ක් වෙන භාගයක් බවට. එතකොට අපිට 35යි ගන්න හොයාගන්න පුළුවන්. එහෙනම් මේක මොන භාගද ළමයි? තුල්‍ය භාග ක්‍රමයට හරියත් ලවයත් දෙකම ගුණ කරනවා පුතේ 7 5 35 බව දන්න නිසා 5න් ගුණ කරනවා. එතකොට පුතේ ලැබෙනවා 35න් 5 25යි. අන්න ලැබුණා 35ක් තිබ්බනම් 25ක් කළුයි. එහෙනම් කළු බෝල ගන්න පුතේ 25යි. දැන් මට කියන්න කළු බෝල 25ක් තියෙනවා නම්
සම්පූර්ණ ගෝල ගණන 35යි සුදු ගෝල ගණන 10යි එනවා. එහෙනම් සුදු ගෝල ගණන මෙන්න සුදු ගෝල ගණන 35 අඩු කිරීම 25 සමානයි 10යි පිළිතුර 10යි සුදු ගෝල ගණන. 21 වෙනි ප්‍රශ්නයට යමු. සුදුසු ජ්‍යාමිතික පද දැන් මේ සුදුසු ජ්‍යාමිතික පද මට මේක පේන්නේ සුදු ජාතික කියලා. ඒ වගේ මොකක්ද පේනෝනේ මේ පෙනීමේ තරම නේ ඉතින් මම වයසට ගිහිල්ලා එහෙම නෙමෙයි නමුත් අක්ෂි දෝෂයක් තියෙනවා හරි. සුදුසු ජ්‍යාමිතික පද භාවිතා කර පහත දී ඇති ප්‍රකාශනයේ විස්තර පුරවන්න ලියන්න ඕනේ. අපි මේ ජ්‍යාමිතික ප්‍රමේයන් පිළිබඳ දැනුම අවශ්‍යයි මේ සඳහා. ලියන්න මේක නේ රයිට්. දැන් පළවෙනි කියව වාක්‍ය වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ ජායක අපි දන්න පුතේ වෘත්තයක කේන්ද්‍රය ඉඳන් රේඛාවක් ඇඳුම් ජායකට ඒක මධ්‍ය ලක්ෂ්‍යයට වැදුනොත් මොකද වෙන්නේ? අන්න එහෙම ප්‍රමේයක් තිබුණානේ. ඒක දන්න විදිහ අපි ඒක පොඩ්ඩක් බලමු. දැන් වෘත්තයක් මෙහෙම තියෙනවා නම් වෘත්තයේ කේන්ද්‍රෙම තියෙනවා මේ හරිය ජායක් තියෙනවා නම් මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ජායට ලම්බකයක් නිර්මාණය කරොත් මේ මොන ලම්බකයක් නිර්මාණය කරොත් ඒ ලම්බකය මේ වදින තැන කැපෙන තැන මේ ජාය හරියටම දෙකට බෙදෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. සමානව දෙකට බෙදෙනවා. එහෙම නැත්නම් මේ මධ්‍ය ලක්ෂයට රේඛාවක් ඇඳොත් යම් විදියකින් දැන් ලම්බකයක් කියලා දන්නේ නැහැ. මෙයාගේ මධ්‍ය ලක්ෂය හම්බ වෙනවා. මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ කේන්ද්‍රයයි වෘත්තයේ කේන්ද්‍රයයි මේ දෙක යා කරොත් එතකොට මධ්‍ය ලක්ෂ්‍ය වෙලා ඉවරයි. මේ මධ්‍ය ලක්ෂ්‍යයේ කේන්ද්‍රය යා කරොත් ඊට පස්සේ මේක අණුවක් වෙනවා. පැහැදිලිද? කේන්ද්‍රයේ සිට ජායක මධ්‍ය ලක්ෂ්‍යයට ඇති රේඛාව ලම්බකයි. අනිත් පැත්තට කේන්ද්‍රයේ සිට ජායකට ඇති ලම්බක රේඛාව ජාය සමච්ඡේදනය කරනවා. දැන් බලමු මේ කියන තියෙන්නේ මොකද්ද කියලා. වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ යායකට මොකක්ද යා කෙරෙන සරල රේඛාව එහෙනම් ඉතින් එම වෘත්තයේ යායක මධ්‍ය ලක්ෂයට වෙන්න ඕනේ. මධ්‍ය ලක්ෂයට කියලා දාලා බලමු. මධ්‍ය ලක්ෂයට යා කෙරෙන සරල රේඛාව එම යායට ඉතින් මොකක්ද මෙතන වෙන්න තියෙන්නේ? ලම්බක වේ. එහෙනම් පිළිතුරේ වෘත්තයක කේන්ද්‍රය එම වෘත්තයේ යායක පළවෙනි ස්ථානට එන්න ඕනේ. මධ්‍ය ලක්ෂයට යා කෙරෙන සරල රේඛාව එම ජායට දෙවෙනි ස්ථරට එන්න ඕනේ ලම්බක වේ. 22 වෙනි ගාන න්‍යාස පිළිබඳ ගැටලුවක්. 22 න්‍යාස පුතේ න්‍යාස ගුණ කිරීම පිළිබඳ ගැටලුවක් මොකාලෙක පස්සේ ගුණ කිරීමක් දීලා තියෙනවා. පළවෙනි න්‍යාස පාඩම කරත් නැති ළමයි ඉන්න පුළුවන්. එහෙම ළමයි එකතු වෙලා ඉලිවක් කරොත් මට මේ පාඩම යම් දවසක ඔන්ලයින් කරලා දෙන්න පුළුවන් බව මතක් කරනවා. මම හිතන්නේ පාඩම ගොඩක් අය කෙරෙලාදී ඔන්ලයින් ක්‍රමවේද හරහා 1 සමානයි 5x දැන් පුතේ මේකේ x හොයා ගැනීම සඳහා මේ වම් පැත්තේ තියෙන න්‍යාස දෙකේ ගුණිතය මොකක් කරන්න ඕනද? ඒ න්‍යාස දෙකේ ගුණිතය න්‍යාස තනි න්‍යාසයක් බවට පත් කරන්න ඕන. තනි න්‍යාස දෙකක් අපි හිතමු මේ වගේ න්‍යාස දෙකක් තිබුණොත් ඒ න්‍යාසවල ගණයන් සමාන වෙනවා මේ වගේ සමාන වෙනවා නම් න්‍යාස දෙකක් සමාන වෙනවා නම් ඒවායේ ගණය කියන්නේ මේ රෝස් මොනවාද තීර හා පේලි ගණන හා පේලි ගණන සමාන වෙන්න එපා. එහෙම අසමාන දෙකක් කවදාකවත් සමාන වෙන්නේ නැහැ. දැන් අපි මෙතන තියෙනවා A B C D මෙතන තියෙනවා P Q R S කියලා. මෙහෙම තියෙනවා නම් එතකොට මේවැනි සමාන ඝන සහිත පුතේ මේක 2 න්‍යාසයක් මේකත් 2 න්‍යාසයක්. මෙවැනි සමාන ඝන සහිත න්‍යාස දෙකක් සමාන වුණාට පස්සේ ඒවායේ අනුරූප
අවයව. ඒ කියන්නේ පුතේ මේ පළවෙනි පේළියේ පළවෙනි තීරුවේ තියෙන අවයවය එක අවයවය මෙයාගේ එක අවයවයට සමාන වෙනවා. මෙන්න මේ දෙන්න. මෙන්න මේ අවයවය මෙන්න මේ අවයවයට සමාන වෙනවා. අනුරූප අවයව සමානයි සර්ව සම වෙනවා. ඒ නිසා මේ දෙකක් තනි න්‍යාස දෙකක් බවට පත් වුණොත් එහෙම කරන්න පුළුවන්. නමුත් වම් පැත්තේ තියෙන න්‍යාසයක් නෙවෙයි න්‍යාස දෙකක ගුණිතයක්. එහෙනම් පුතේ අපි න්‍යාස දෙකක් ගුණ කරන්න දැනගන්න ඕනේ. දැන් ගුණ කිරීම සඳහා මේ න්‍යාසවල දැන් බලන්න මේක 2 න්‍යාසයක් මේකත් 2 න්‍යාසයක්. ඒ කියන්නේ ගුණ කරන්න පුළුවන්. දැන් ගුණ කිරීමේදී අපි කරන ක්‍රමය තමයි මෙන්න මේ පේළියයි මෙන්න මේ තීරයයි තමයි හැමතිස්සෙම ගුණ කරන්නේ. එහෙම ගුණ කරද්දී මෙයාගේ පළමු අවයවය මෙයාගේ පළමු අවයවයත් එක්ක ගුණ කරලා එකට එකතු කරනවා. මෙන්න මේ දෙවෙනි අවයවයයි ඒ කියන්නේ මේ පේළිය විදිහට ගත්තම කියන දෙවෙනි අවයවයයි මෙයාගේ දෙවෙනි අවයවයයි ගුණ කරලා මේ දෙක එකතු කරනවා. මම දන්නවා මෙහෙම කිව්වට න්‍යාස ගුණිතය කලින් කරලා තමයි හදාarලා මේක පුහුණු කරගත්තේ නැති අයට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඒක කරන්න දෙයක් නැහැ. ඔක පුහුණු වෙන්න ඕනේ. දැන් එතකොට අපිට මෙන්න මේ දෙකෙන් ලැබෙන පිළිතුරේ න්‍යාසයක් තමයි මේ වගේ 2 න්‍යාසයක්. ඒ කියන්නේ මේ න්‍යාසයේ මේ වගේ ස්ථාන 30ක් තියනවාද? 4ක් තියෙනවා. මම ටිකක් ලොකු කරලා අදින්නම්. 2 න්‍යාසයක් කියන්නේ පේලි 2යි තීර 2යි. මේ වගේ ස්ථාන 4ක් අපි සම්පූර්ණ කරන්න ඕන. ඒ ස්ථාන 4 සඳහා පිළිතුරු ලැබෙන්නේ පළවෙනි මෙන්න මේ ස්ථානයට ලැබෙන අගය තීරණය වෙන්නේ මෙන්න මේ දෙන්නගේ ගුණිතයෙන්. පැහැදිලිද? ඊට පස්සේ මේ ස්ථානයේ අගය තීරණය වෙන්නේ මෙයයි මෙන්න මෙයයි දෙන්න ගුණිතයෙන්. 2යි. ඊට මේ දෙක මෙන්න මේ දෙවෙනි පේළිය ගන්නවා. මේ දෙවෙනි පේළියයි ආපහු මේ පළවෙනි තීරණය ගුණ කරාම මෙතන අගය එනවා. මේකයි ආයි ගුණ කරාම මෙතන අගය එනවා. පැහැදිලිද? ගුණ කරද්දි ලේසි නෑ. මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් පාඩම කියලා කියනත් අපිට පේපර් එක කරන්න බැහැ වෙනවා. මෙයාගේ පළමු අවයවය 3 ගුණ කරනවා මෙතන 2කින්. ත්‍ෘප්ති 3 වරක් 2 6යි. පැහැදිලිද? ඊට පස්සේ මෙතන 1 වරක් ඍණ 1 1යි ඍණ 1යි. ධන එකතු කරන්න ඕන. නමුත් අගේ එන්නේ ඍණාලියක් නිසා 1 වරක් 1 ඍණ 1යි. එතන 6 ඍණ 1 ත්‍ෘප්ති 6න් එකක් ගියාම 5යි. හරි මෙතනට එන අගේ 5යි මොන විදියට ලියන්න. දැන් ඊට පස්සේ මෙතන අගේ තීරණය වෙන්නේ මෙයයි මෙන්න මෙයයි ගුණ වෙනවා. 3 වරක් ඍණ 1 කියන්නේ ඍණ 3යි. ඊට පස්සේ 1 වරක් 1 ධන 1යි. අන්න එතනගේ. දැන් මෙන්න මෙතන මෙයා මෙන්න මේ ප්‍රකාශනය මෙයත් එක්ක අර විදිහට ගුණ වෙනවා. ඍණ 1 වරක් 2 කියන්නේ පුතේ ඍණ 1යි. දෙවරක් ඍණ 1 කියන්නේ ඍණ 2යි. දැන් මෙන්න මෙයා මේ විදිහට මෙයාත් එක්ක ගුණනවා. ඍණ 1 වරක් ඍණ 1 කියන්නේ පුතේ ධන 1යි. ඍණ 1යි ධන. දෙවරක් 1 කියන්නේ 2යි. ඒ කියන්නේ ධන 2යි. පැහැදිලිද? එතකොට ඒකේ අපි ඊළඟ පේළිය ලියමු. 6 ඍණ 1 කියන්නේ පුතේ 5යි. ඍණ 3 ධන 1 කියන්නේ ඍණ 2යි. ඍණ 1 ඍණ 2 කියන්නේ පුතේ ඍණ 3යි. 1 ධන 2 කියන්නේ පුතේ 3යි. මෙන්න න්‍යාසය. ඉතින් මේක සමාන වෙනවා අර පැත්තේ තියෙන 5x ඍණ 4 මෙතන ඍණ 1 ඍණ 3 මෙතන අගේ මොකක් හරි වැරද්දක් තියෙනවා. ඍණ ධන 1යි දෙවන එතන ඍණ 4 නෙවෙයි ධන තියෙන්නේ මේ වගේ. කොහොම හරි අපිට පේන විදිහට x සමානයි ඍණ 2යි. හැබැයි මෙන්න මේක ඍණ 3 තියෙන්නේ මේක ඍණ 4 තියෙන්නේ මේක ඍණ 3 වෙන්න විදිහක් නෑ ළමයි. මොකද න්‍යාස දෙකක් සමාන වෙනවා නම් මම ඉස්සෙල්ලා කියපු කතාව අනුරූප අවයව සමාන වෙන්න ඕනේ. ඒ නිසා කවුරු හරි බලන්න මම සුළු කරපු තැන මෙතන ඍණ 3 නෙමෙයි වෙන්නේ නැති එනවා ඇත්තේ. අන්න ඍණ 4 තියෙනවා. මොකක් හරි එතන දෝෂයක් ඇති. මෙතන ඍණ 1 ගුණ කිරීම 2
ඔව් ඍණ එක ගුණ කිරීම දෙක ඍණ දෙකයි මගේ වැරදි මෙන්න මෙතන පුතේ ඍණ එක ගුණ කිරීම දෙක කියන්නේ ඍණ දෙකයි ධන දෙක ගුණ කිරීම ඍණ එක කියන්නේ ඍණ දෙකයි ඍණ දෙකයි කියන පුතේ ඍණ හතරයි දැන් ඔබට ඒකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණානේ මම මේ වැරද්දක ඉන්නේ මොකද්ද මෙහෙම අපිට දීපු න්‍යාස දෙකක අසමාන අවයව අනුරූපව තියෙන්න බෑ දැන් මෙතන ඍණ 4 නම් මෙතන ඍණ 4 වෙන්න ඕනේ. මෙතන 5 නම් මෙතන 5, මෙතන 3 මෙතන 3 අනුරූපව. එහෙනම් මේ නිවැරදිව මේ තියෙන ඍණ දෙක මේ එකට සමාන වෙන්න ඕනේ. එතකොට අපිට නිවැරදි කියන එකක් තියෙනවා. අවසානයේ එම නිසා x සමානයි පුතේ ඍණ 2යි. x සමානයි ඍණ 2යි. 23 වෙනි ගාන න්‍යාස පිළිබඳව තව කතා කරන්න පුළුවන් වෙලාවයි. නමුත් මේක ඉතිරි කොටස් අපි කරගෙන යන්න ඕනේ. 23 වෙනි ගාන දී ඇති වෙන් රූපේ නිරූපණය වන සිසුන් කණ්ඩායම අතුරෙන් ගණිතයේ විෂයට කැමති සිසුන් තමයි මෙතන ඉන්නේ ටිකක් හරිනේ x සමානයි ඍණ 2යිලු ඔව් හරි හරි ගණිතයේ විෂයට කැමති සිසුන් කුලකය ඒ මගින්ද ඔය ඒ අකුරෙන් දැක්වෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියලා හිතන්නකෝ විද්‍යාව විෂයට කැමති සිසුන් කුලකය B මගින්ද අර අනුපන්තියට කියපු සිසුන් කියලා අපි හිතමුකෝ ඒ සිසුන් ඔය B කියන කුලකයෙන් දැක්වෙනවලු මෙම විෂයන් දෙකෙන් එකකට පමණක් කැමති සිසුන් දැක්වෙන පෙදෙස් වෙන් රූපේ අඳුරු කර දක්වන්න. ඒ කියන්නේ ඔය ගියාට සහ මෙතන ඉන්න ළමයි අතරින් උනත් ඉන්න පුළුවන් ওই දෙකටම කැමති අරකටත් කැමති මේකටත් කැමති කරන්න දෙයක් නැති කමට ඉන්නවා සමහර අය ගෙදර ඉන්න නිසා දෙකම ඕන් කරගෙන අරකට බලනවා මේකත් බලනවා එහෙනම් දෙකම බලන අයත් ඉන්නවා අපි බලමු ඔයගොල්ලෝ කොහෙද මේ කුලක වෙන් රූප සටහනේ ඉන්නේ කියලා 23 සර්වත්‍ර කුලකය මට පුතේ හවස් වෙලා මේක නවත්තලා කරන්න තිබුණා මට මේ ගෙදරට විදුලිය නැහැ 8:30ට විදුලිය විසඳෙනවා ඒ නිසා මට මේක වෙලාව වෙනස් කරගන්න විදිහක් නැහැ හරි එතකොට මෙතන මේ තියෙන්නේ ගණිතයට කැමති ළමයි ඒ කියන්නේ මෙතන මේ පන්ති ඉන්න ළමයි කියලා හිතන්න මේ තියෙන්නේ විද්‍යාව පන්තියට කැමති ළමයි ඒ කියන්නේ විද්‍යාව පන්තියට සම්බන්ධ වෙලා ඉන්න ළමයි කියලා හිතන්න මෙන්න මේ මැද ඉන්නේ කවුද මෙන්න මේ කට්ටිය මේ ඒගොල්ලෝ මේ රවුම ඇතුළේ ඉන්නවා මේ රවුම ඇතුළේ ඉන්නවා ඒකත් ගණිතයටත් කැමති විද්‍යාවටත් කැමති පන්ති දෙකම කරගෙන ඉන්නවා කියලා හිතන්න එවෙන්නත් පුළුවන් ටිකට රයිට් එතකොට මෙන්න මේ කට්ටිය කවුද මෙන්න මේ හරියන්නේ ඒගොල්ලෝ මේ A රවුම ඇතුළේ හිටියට B රවුමට වැටෙන්නේ නැහැ එහෙනම් ඒගොල්ලෝ කැමති A කියන එකට විතරයි ඒ කියන්නේ ගණිතයට විතරයි කැමති එහෙනම් මෙන්න ඒ ටික ගණිතයට විතරක් කැමති ඒ කියන්නේ එක විෂයයටයි ඒගොල්ලෝ කැමති ඊට පස්සේ මෙන්න මේ රවුමේ කොටස් දෙකයි මේක මේ ප්‍රදේශයට අයිති. කියන්නේ Aටත් අයිති Bටත් අයිති. එහෙනම් තනි විෂයට විතරක් කැමති මෙන්න. විද්‍යාවට විතරක් කැමති අය. පැහැදිලිද? ඒකනේ අපෙන් අහන්නේ නේද? එකකට පමණක් කැමති සිසුන් දැක්කෙන පෙදෙස් වෙන් රූපේ අඳුර කර දක්වන්න ඕන අඳුර කර දක්වන්න. මෝඩ් 1024 වෙනි ගැටලුවට යමු ළමයි. මෝටර් රථයක චලිතය නිරූපණය කරන දුරකාල ප්‍රස්ථාරයක් රූපේ දැක්වේ. මෝටර් රථයේ වැඩිතම වේගයෙන් ගමන් කිරීම සඳහා නිරූපණය කෙරෙන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද? එම වේගය කොපමණද? දරුවනේ වේගය කියන්නේ දුර බෙදීම කාලය කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ 24 වෙනි ගැටලුවේ මේ ප්‍රස්ථාරය මම ආය අදින්න ඕනේ නැහැ. මේ මෙන්න මේ කොටස මෙහෙම තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තියෙනවා දරුවනේ ලේසිම ක්‍රමය තමයි මෙන්න මේ වගේ රේඛාවක අනුක්‍රමණය කියන්නේ දරුවනේ දැනුත් ළමයි එනවා පන්තියට කමන්න ඉතින් යන වෙලාවේ ආවත් නේ අනුක්‍රමණය කියන්නේ ළමයි මෙන්න මේ අනුක්‍රමණය කියන්නේ මෙන්න මේ ඇලය මේ අක්ෂයත් එක්ක කොච්චර ඇල වෙලාද කියලා. ඔය අනුක්‍රමණයෙන් තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න වේගය පේන්නේ.
ඒ කියන්නේ දරුවනේ මේ ඇලය ටිකක් වැඩි වෙනවා නම් වේගය වැඩි වෙනවා. දැන් මෙන්න මේ ඇලය හොඳට බලන්න ඔයගොල්ලන්ගේ පේපර් එකේ ඇස් දෙකකින් බැලුවොත් මෙන්න මේ ඇලයයි මේ ඇලයයි දෙක බැලුවොත් මෙයා අඩුයිනේ. මෙන්න මේ වගේ ඇලයක් තියෙනවා. ඒ ඇලයට වඩා ඔයගොල්ලන්ගේ රූපේ බලුවත් මම අඳපු එක වගේ මේ ඇලයට වඩා මෙන්න මේ ඇලය වැඩි. පොඩ්ඩක් මෙහෙම වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වේගය වැඩි. මේ වේගය අඩුයි. මේ දිගෙන් බලන්න බෑනම්. ඒ නිසා වේගය වැඩි වෙන්නේ උතන AB කොටසේදී. ඒක හදලා පෙන්නන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් ඔබට පේනවා මේකේ මෙන්න මෙතන උස කොටු වලින් පෙන්නලා තියෙනවා. මෙතන 120යි මෙතන 2යි. ඒ කියන්නේ පුතේ මෙන්න මේ උස 120යි මේ ටික 2යි. එහෙනම් මෙන්න මේ AB කොටසේ වේගය තමයි මෙතන වේගය තමයි පුතේ වේගය කියන්නේ දුර බෙදීම කාලය මේක 120යි බෙදීම කාලය මොනවා හරි 2යි එකම එක කවලින් ගත්තයි කියලා හිතමු. ඒ කියන්නේ පුතේ 60යි. මෙන්න මෙතන වේගය 60යි පැයට කිලෝමීටර කියලා හිතමු. ඔව් පැයට කිලෝමීටර 60යි මෙතන වේගය. දැන් මෙන්න මේ කොටස ගත්තොත් ඔය දෙකේ අනිත් ටික මේකේ වේගයක් නෑනේ මෙයා නිකන් ඉන්න ටිකනේ. මේක වේගය ගත්තොත් මෙතන උස කොටු 2යි ආපහු තියෙන්නේ මෙතන. මේ ටිකේදී කොටු 2යි. කොටු 2යි කියන්නේ 240 120ක් ගියාම මේ උසත් ආපහු 120යි. කොටුකින් 60යිනේ. එතකොට 120 බෙදන්න තියෙන පුතේ මෙන්න මෙතන තියෙනවා කොටු කීයක්ද? මෙතන කොටු 3ක් තියෙනවා. කොටු 3ක් තියෙනවා කියලා කියන්නේ 3යි. ඒ කියන්නේ 40යි. පැයට කිලෝමීටර් 40යි. එහෙනම් මේ කොටසේ පැයට කිලෝමීටර් 40යි වේගය මෙන්න මේ කොටසේ පැයට කිලෝමීටර් 60යි වේගය. එහෙනම් මේ වැඩි වේගයක් තියෙන්නේ මේ කොටසේ. ඒ කියන්නේ AB කොටසේදී. මම අර ඉස්සර කිව්ව විදිහට ටක් ගාලා ගන්න පුළුවන් ආනතිය වාගෙන හැබැයි එතෙන්දි පරිස්සම් වෙන්න. ගානේ දත්තයන්ට අනුරූප නොවන විදිහට රූප සටහන් නිර්මාණකරුවා නිර්මාණය කළ තිබොත් ඔබට වර්ධින්න පුළුවන්. ගොඩක් වෙලාට එහෙම කරන්නේ නැහැ. එතකොට පිළිතුර වෙන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසින්ද AB කොටසින්. උත්තරය AB කොටසින්. එම වේගය කුමක්ද කියලා අහනවා. එම වේගය පැයට කිලෝමීටර් 60යි කියලා ලියන්න ඕනේ ඒකකත් එක්ක. පැයට කිලෝමීටර් 60යි. දැන් 25 වෙනි අන්තිම ගාන දී ඇති P ලක්ෂයට දියත් P ලක්ෂයට මීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂයක පතේ කොටසක් මෙම රූප දල රූප සටහනේ ඡාපයෙන් දැක්වේ. මේ තියෙන P ලක්ෂය ළමයි එතන ඉඳන් මීටර් 5ක් දුරින් චලනය වන ලක්ෂයක් කියන පුතේ වෘත්තයක් ලැබෙන්නේ. මේ දුරවල් හැමතිස්සෙම මීටර් 5යි. නියත ලක්ෂයක සිට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ පතේ වෘත්තයක කියලා ඉගෙන ගන්න තියෙනවා නේද? දන්නවනේ. එච්චර දෙයක් ඕනේ කවකටෝ කියලා ගහුවාම රවුමක් කියනවනේ ඒ කියන්නේ නියත දුරකින් චලනය වෙනවා. ඊට පස්සේ කියනවා RS රේඛාව P සිට මීටර් 7ක් දුරින් වේ. ඒතර RS කියන්නේ මෙන්න මේ රේඛාව දරුවනේ. දැන් මේ RS රේඛාවට P ඉඳන් තියෙන දුර කියන්නේ ලම්බක දුර. මෙන්න මේ දුර මීටර් 7යි. හරිද? RS රේඛාව P සිට මීටර් 7ක් දුරින් වේ. RS සරල රේඛාවටද 5 මීටර් දුරින් ඡාපය මත පිහිටි. ඒ කියන්නේ ගාන තේරුම් ගන්න ඕනේ කියලා තියෙනවා. මේ RS සරල රේඛාවට මීටර් 5ක් දුරින් මේ තියෙන්නේ RS සරල රේඛාවනේ. මේ RS සරල රේඛාවට මීටර් 5ක් දුරින් පිහිටන්නත් ඕනේ. මේ ඡාපය මත පිහිටන්නත් ඕනේ. ඔන්න ඔය කොන්දේසි දෙකටම එකග වෙන වළංගු වෙන ලක්ෂය හොයාගන්න විදිය මෙම දල සටහනේ අඳින්නලු. දැන් දරුවනේ එහෙනම් මේ බලන්න. මේ ඡාපය මත තියෙන්න ඕනේ කියන්නේ ලක්ෂය ඔය ඡාපය මත කොහේ හරි තියෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි මෙන්න මේ රේඛාව ඉඳන් මීටර් 5ක් දුරින් පිහිටන්න ඕනේ. මේ රේඛාව ඉඳන් මීටර් 5ක් දුරින් පිහිටනවා නම්
මේ රේඛාවට මීටර් 5ක් ඈතින් යන රේඛාව අපි ඇඳ ගන්න ඕන. පුතේ රේඛාවකට සිට සමදුරෙන් පිහිටි ලක්ෂ කියන්නේ එම රේඛාවට සමාන්තරව. ඒ කියන්නේ මෙතන ඉඳන් මීටර් 5ක් මේ හරිය ගත්තොත් මෙන්න මේ ලක්ෂය කියලා හිතමු. මෙතන මීටර් 5ක් මෙහෙට ගත්තොත් මේ ලක්ෂය. ඒ කියන්නේ මේ ඕනම ලක්ෂයක් වෙන්න පුළුවන්. මේ හැමතිස්සෙම අපි මේ රේඛාවට මීටර් 5ක් ඈතින් ඉන්නේ. එහෙනම් මෙන්න මේ රේඛාව ගන්න පුළුවන්. ඔය විතරක් නෙවෙයි මේකට මේ පැත්තෙනුත් මීටර් 5ක් දුරින් ඉන්න පුළුවන්. ඒතර මීටර් 5ක් දුරින් මේ හරිය ගත්තොත් මේ ලක්ෂය. ඔහොම ලක්ෂ නිර්මාණය වෙනවා. එතකොට මේ වෙනවා. ඒ කියන්නේ පුතේ රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂයන්ගේ පතේ සමාන්තර සරල රේඛාවක් දෙන ලද රේඛාවට දෙපැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්ත රේඛාව වැඩක් නැහැ හේතුව අර අවශ්‍යතාවය ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතමු මේ RS රේඛාවට මීටර් 5ක් දුරින් පිහිටි මෙන්න මේ රේඛාව කියලා. එහෙම වුණොත් මේ රේඛාව උඩත් පිහිටන දැන් මේ දුර මීටර් 5යි කියලා ඔබ ලකුණු කරන්න ඕනේ. මේ රේඛාව උඩ පිහිටන්නත් ඕනේ මේ ඡාපය උඩ පිහිටන්නත් ඕනේ දෙකම තෘප්ත වෙන්නේ ළමයි මෙන්න මේ ලක්ෂයයි මෙන්න මේ ලක්ෂයයි. ඔන්න ලක්ෂ දෙක. රවුම් කරලා පෙන්නන්න ඕනේ. ඔබ මේ ඒත් කමන්නේ මේ වගේ කතරයක් දාලා පෙන්නනවා නම් මේ වගේ ලකුණු කරලා පෙන්නනවා නම් ඇති. අත් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ලක්ෂ දෙක ලැබෙන පරිදි මීටර් 5ක් දුරින් සමාන්තර සරල රේඛාවක් ඇඳලා ඒක මීටර් 5යි කියලා ලකුණු ගන්න එක. මතක තියාගන්න ළමයි මෙම ගැටලුවේදී දල නිරූපණයක් අපි බලාපොරොත්තු වෙන්නේ දල සටහනක් මගින් දක්වන්න මිසක් ඔබ කවකටු ආරම්භන පාවිච්චි කරලා නිර්මාණයක් කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබ නිර්මාණයක් කරයි කියලා ලකුණු නොලැබෙන්නේ නැහැ. නිර්මාණයක් නොකර දල අර හොර ක්‍රමයට කරොත් එහෙම කරනකොට ළමයි නිර්මාණ ගන්නදී නිර්මාණ ගන්නදී කවකටු අඩි රූල් පැන්සල් නම් තියෙනවා අඩි රූල් මොකක්වත් නැතුව චාපාඳිනෝ ඒක කරනවා සමච්චේර ගන්දිනෝනේ ඒ වගේ අන්න ඒ වගේ එකක් තමයි මෙතන කරන්න ඕන වෙන්නේ. දැන් නිර්මාණ ගන්න තියෙන කරලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. දැන් මේක 5යි කියලා දක්වන්න ඕනේ. මේ සරල රේඛාවක් මෙතන මේ දෙක කපලා තිබ්බනම් හරි. ඔන්න පළවෙනි කොටසේ ප්‍රශ්න 25 ඉවරයි. මේකේ ලකුණු ලැබෙන්නේ ළමයි මේ ලක්ෂ දෙක නිරූපණය වෙලා තියෙනවා. ඕනේ මේ රේඛාව ඇඳලා තියෙනවා. ඕනේ මේ දුර 5යි කියලා ලකුණු කරලා තියෙනවා. අපි යමු දැන් බලන්න ඒ කොටසේ ප්‍රශ්න 25යි එකට ලකුණු දෙක බැගින් ලකුණු 50යි. ඒ 50 අපෝ දෙකට බෙදෙනවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු එක කියද්දී අපි B කොටස ඉතාමත්ම වැදගත් කොටස. ගොඩක් අයට අපි හිතන ප්‍රතිඵලයේ සෑහෙන දුරට ඉහළට ගෙනියන්න පුළුවන් B කොටසෙන් ලකුණු ප්‍රතිඵල බොහෝ අඩු අයට ගොඩ යන්නත් පුළුවන් මේ B කොටසේ. ඒක මතක තියාගන්න. පළවෙනි ප්‍රශ්නේ කාණුවක මුළු දිගේ 15න් 7ක ප්‍රමාණයක් පළමු දිනේදී කපන ලද අතර ඉතිරි දිගෙන් 4න් එකක් දෙවන දිනේදී කපන ලදී. එතකොට මේ පළමු දවසේ කපලා තියෙන්නේ මුළු කාණුවේ දිගෙන් 15න් 7යි. මේ ප්‍රශ්න පත්‍රයේ උත්තරත් මේකම ලියන්න ඕන බව මතක තියාගන්න. B කොටසේ පළමු ප්‍රශ්නය. එතකොට මේක පළවෙනි කොටසට අපි යමු. මුළු දිගෙන් 15න් 7ක ප්‍රමාණයක් තමයි පළමු දිනේ. එතකොට අපිට නිකන් උත්තර ගන්න පුළුවන් පළමු දිනේ කපලා තියෙන්නේ 15න් 7යි. ඒ 15න් 7 මුළු දිගෙන් කාණුවේ මුළු දිග යම් ප්‍රමාණයක් නම් ඒක 15කට කොටස් වලට බෙදුවොත් ඒකින් කොටස් 7ක් ප්‍රමාණයක් මුළු දවසේ කපලා තියෙනවා. ඉතිරි දිගෙන් අන්න ඉතිරියෙන් කියලා තිබුණොත් අපි හොඳට කල්පනා කරන්න ඕන වචනයක්. ඔබට මූලධර්ම තීරි කරද්දී අපි ඉගෙන ගන්නලා තියෙනවා මේ ඉතිරියෙන් තිබුණොත් ගානට ප්‍රවිෂ්ඨ වෙන විදිය වෙනස්, මුළු දිගෙන් තිබුණොත් ගාන හදන විදිය වෙනස්. ඉතිරි දිගෙන් කියලා මෙතන තියෙනවා. එහෙනම් ඉතිරිය හොයාගෙන තමයි ඉතිරින් ඉස්සරහට යන්න ඕනේ. ඉතිරියෙන් 4 එකක් දෙවන දිනේදී කපන ලදී. එකක් මතක තියාගන්න මේ ඉතිරියෙන් තමයි මුළු දිගෙන් නෙමෙයි 4න් එක. ඉතිරියෙන් 4න් එකක් තමයි දෙවන දිනේදී කපලා තියෙන්න ලියුවා. දෙවන දිනේදී ඉතිරියෙන් 4න් එකයි. දැන්
පළවෙනි ප්‍රශ්නයට බලමු. පළමු දිනේ අවසානයේදී කාණුවේ මුළු දිගින් කොපමණ භාගයක් තවදුරටත් කැපීම සඳහා ඉතිරි වේද? ඒ කියන්නේ දරුවනේ නොකැපූ කොටස. එහෙනම් ඉතිරි කොටස පළමු දිනේ අවසානයේ ඉතිරි කොටස. දැන් මම මේකේ ප්‍රශ්න ලියන්න යන්නේ නැහැ. මොකද ඔබ ඒක ලියන්න අවශ්‍ය නැහැ. මේ පිළිතුරට අවශ්‍ය ගණිත කරුණු ටික ලිව්වහම ප්‍රමාණවත්. දැනුත් වෙනවා තමයි. දැන් එතකොට පුතේ පළමු දිනේ කපන ලද ප්‍රමාණය 15 නම් 7යි. පැහැදිලිද? එතකොට 15න් 7ක් කපලයි කියලා කියන්නේ කෑලි 15කට කොටස් 15කට කාණුව වෙන් කරගත්තොත් ඒකෙන් 7ක් කැපුවයි කියන්නේ තව කීයක් තියනවද? කෑලි 15න් 7ක් ගියහම 8යි නේ. 8යි 7යි 15යි. එහෙනම් ඒක ගණිතමය වශයෙන් අපි කියන්නේ පුතේ මේක සලකනවා 15න් 15යි කියලා. 15න් 15 අඩු කිරීම 15න් 7. එහෙම නැත්නම් මේ 15න් 15 වලට 1 කියලා ගන්න පුළුවන්. මුළු කාර්ය මුළු වැඩේ සම්පූර්ණ දේ එකයි. ඒ එකෙන් තමයි අඩු කරන්නේ. 1 කියන එක අපිට 15න් 15 කියලා අඩු කිරීම 15න් 7යි. පිළිතුර 15න් 8යි. මුළු කාණුවෙන් 15න් 8ක් තව ඉතිරි භාගයකට චුට්ටක් වැඩියෙන් ඉතිරි වෙලා තියෙනවා කියන එක. දෙවෙනි කොටස දෙවන දිනේදී කාණුවේ මුළු දිගෙන් කොපමණ භාගයක් කපනු ලැබුවේද? දරුවනේ දෙවන දිනේදී කපනු ලබන කපපු කොටස මෙතන තියෙනවා. 4න් 1යි. ඒ 4න් 1 හැබැයි ඉතිරියෙන් මුළු දිගෙන් නෙමෙයි. ඉතිරියෙන් 4න් 1යි. මෙන්න දෙවන දිනේදී කපලා තියෙන්නේ ඉතිරියෙන් 4න් 1යි. මේ ඉතිරිය තමයි මේ තියෙන්නේ. මේ තියෙන ඉතිරි කොටස. මේ තියෙන ඉතිරි කොටස ඒක 15න් 8යි. එහෙනම් 15න් 8යි. අල්නායන්නට අපි දානවා මොකද්ද ගුණ කිරීම. නේ ඉතිරියෙන් මම ගුණ කිරීම කියන එක ගන්නවා 4න් 1යි. එහෙමනේ අපි ගන්න මේ තියෙන්නේ ඉතිරි ප්‍රමාණය. ඒ ප්‍රමාණයෙන් 4න් 1ක් තමයි කාණුවේ දෙවන දිනේදී කපලා තියෙන්නේ. එහෙනම් දැන් මේක සුළු වෙනවා 4 1යි 8ට 4 1යි. පිළිතුර 15න් 2යි. මෙන්න දෙවන දිනේදී කාණුව කපලා තියෙන්නේ අර මුළු කොටස් 15න්ම බැලුවාම දෙකක් වෙන විදිහට ඒක අපිට ලේසි. ඒත් පළවෙනි දවසේ කපපු ප්‍රමාණය 15න් 7යි. ඒකෙන් 15න් 8ක් ඉතිරි වෙලා තිබුණා. දැන් දෙවන දිනේදී බලාගෙන ගියාම 4න් 1යි කිව්වට 15න් නම් කපලා තියෙන්නේ 2යි. දැන් පැහැදිලි අර මුලින්ම බෙදපු 15න් කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. කාණුවේ මුළු දිගින් කවර මීටර කාණුවේ මුළු දිගින් තවත් මීටර 600ක දිගක් මුල් දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබිනි. කාණුවේ මුළු දිග සොයන්න. දැන් දරුවනේ අපිට පේන්න ඕනේ පළමු දිනේ කාණුව කැපුවා. දෙවන දිනේදී කාණුව කැපුවා. දවස් දෙකේම කපලා කාණුව කපලා ඉවර නැහැ. අපි හොයාගන්න ඕනේ තව කොච්චර ඉතිරි වෙලා තියෙනවද කියලා භාග වශයෙන්. ගානේ දෙනවා තව ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය භාග වශයෙන් නෙමෙයි මීටර වලින්. අපි භාග වශයෙන් හොයාගෙන ඉමු. පුතේ පළමු දිනේ කාණුව කපලා තියෙන්නේ 15න් 8යි. දෙවන දිනේ කාණුව කපලා තියෙන්නේ 15න් 2යි. මේන කාණුව කපපු ප්‍රමාණය තමයි කැපූ ප්‍රමාණය දවස් දෙකටම. හන්ද කැපූ ප්‍රමාණය සමානයි පුතේ 15න් 8යි 15න් 8ට එකතු කරමු පුතේ 15න් 2ක්. පළමු දිනේ 15න් 8යි දෙවන දිනේ 15න් 2යි. දරුවනේ 15න් 10යි. ඔක 15න්ම කියලා තියාගමු නේද? ඕනනම් මේක සරල භාගී කරන්න පුළුවන් 3න් 2යි කියලා 5න් කපලා. දැන් දවස් දෙකේම කපපු ප්‍රමාණය තමයි ඔය. එහෙනම් මට කියන්න දරුවනේ කාණුවේ කොච්චර ඉතිරි වෙලා තියෙනවද? ඉතිරි ප්‍රමාණය තමයි ළමයි 15න් 10ක් කපලයි කියන්නේ 15න් තව 5ක් ඉතිරි නේද? එහෙනම් 15න් 15 අඩු කිරීම 15න් 10 අනුවරයි මේක ලේසියෙන් තිබ්බම කියලා. එහෙනම් 15න් 10ක් ගියාම 5යි. ඒ කියන්නේ 15න් 5යි. 15න් 5 කියන්නේ 3න් 1යි.
ඒ කියන්නේ මුලදිගෙන් මේක නම් 3න් 1යි කියලා දාගත්තට කමක් නැහැ. 3න් එකක් උත්තරේ නෙමෙයි 3න් එකක් ඉතිරි. මුළු දිගෙන් 3න් එකක් ඉතිරි. දැන් මට කියන්න කාණුවේ මුළු දිගින් තවත් මීටර 600 දිගක් මුළු දින දෙක අවසාන වන විට කැපීමට ඉතිරිව තිබුණලු. කැපීමට ඉතිරිව තිබුණලු 600ක්. ඒ කියන්නේ දරුවනේ මේ 15න් 5 එහෙම නැත්නම් 3න් 1 තමයි ඔය ඉතිරි වෙලා තියෙන දිග වශයෙන් තියෙන කොටස. මේ තියෙන භාගයේ වශයෙන් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ 15න් 5ක් කියන්නේ නැත්නම් 3න් එකක් මගින් නිරූපණය වන කාණුවේ දිග තමයි මීටර් 600. මීටර් 600. අපෙන් අහන ප්‍රශ්නය තමයි කාණුවේ මුළු දිග සොයන්න කියන එක. දරුවනේ ඔබ දන්නවා මුළු ප්‍රමාණය 15න් විදිහට ගත්තොත් නම් 15න් 15යි. 3න් නම් 3යි. 100න් නම් 100යි. හරි ඒ වගේ. මුළු දිග දැන් අපි මෙතන 15ට බෙදලාම ගාන ගත්ත නිසා 15න් 15ක් තමයි මුළු දිග නිරූපණය වන භාගය. දැන් 15න් 5ක් නම් මීටර් 600යි. එහෙනම් මට කියන්න 15න් 15ක් වෙනකොට මීටර් කීයක් එනවද කියලා. ලේසි බලා ගන්න 15න් 5 කියන්නේ 15න් 15 වගේ කී ගුණයක්ද? ඒකෙන් 3න් එකක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක 3න් ගුණ කරොත් අපිට ලැබෙනවා. දැන් මේ භාගයේ 3න් ගුණ කරොත් තමයි මෙතන 5 3 15 ලැබෙනවා. නැත්නම් තවත් ක්‍රමයක් තමයි මේ ඒකක භාගය හොයාගන්න. මේ තියෙන්නේ ළමයි 15න් 5නේ. දැන් මේක නම් 3න් ගුණ කරාම උත්තරේ ලැබෙයි කියලා තේරෙනවා දක්ෂ ළමයෙකුට. නමුත් සරලව මීට වඩා වෙනස් ටිකක් හොඳට සුළු වෙන්නේ නැති භාගයක් දුන්නොත් යන්නත් අපි මේ ක්‍රමය හරියට ඉගෙනගෙන තියෙනවා. මේ 15න් 5 කියන්නේ ඒකක භාගය නෙවෙයි. අපි එතකොට 15න් 1 හොයාගමු. පැහැදිලිද? දැන් මෙතන 15න් යනවට වඩා ලේසි මේ භාගයේ සරල කරලා 3න් 1 විදිහට ගියා නම්. ඔබට පැටලෙන්න තියෙන මම ගත්තේ ඔක්කොම 15 නිසා 15න් යනවා. 15න් 1කින් නිරූපණය වන භාගය කියන්නේ දරුවනේ 600 බෙදන්න ඕනේ මෙතන තියෙන කොටස් 5ක්. ඒ කියන්නේ එක කොටසක් හොයන්නම් මේක බෙදනවා 5න්. මේ තියෙන එතකොට 15න් එකක මීටර දිග ප්‍රමාණය. දැන් අපිට ඕනේ 15න් 15ක නිසා දැන් මේක ගුණ කරනවා ළමයි 15න්. ඒ කියන්නේ පුතේ එක කොටසකින් 15ට බෙදලා එක කොටසකින් මීටර් දිග 600 බෙදීම 5යි නම් ඒ 600 බෙදීම 5 දැන් ගුණ කරන්න ඕනේ පුතේ 15න් කොටස් 15කින් නිරූපණය වන දිග හොයාගන්න. 15. දැන් අපිට පැහැදිලි මේ 5 වරක් 1යි 5 වරක් 3යි. ඒ කියන්නේ පුතේ 600 ගුණ කිරීම 3 1800යි මීටර. 15න් 15 මගින් අපි නිරූපණය කරේ මුළු දිග. ඒ නිසා කාණුවේ මුළු දිග මීටර 1800යි. මෙච්චර ගොඩක් කියන්නේ તો මෙතන කෙලිම 3න් 1යි කියලා ගත්තා. මේ අනිත් වේගයෙන් කරන අයට 3න් 1ක් මගින් 600යි මීටර. එහෙනම් 3න් 3ක් තමයි මුළු කාණුව. එතකොට 600 ගුණ කිරීම 3 සමානයි 1800යි මීටර කියලා ලියවන ලකුණු ටික ලැබෙනවා. පැහැදිලි? දැන් හතරවෙනි කොටස කාණුවේ ඉතිරි මීටර 600 කැපීමට. දැන් ඉතිරිවල තිබ්බනේ මීටර 600ක්. කියන්නේ 3න් එකක්. ඉතිරිවල තිබ්බනේ මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට අන්න වැඩ පිළිබඳ ගැටලුවක් නේද? මීටර 600 කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් අවශ්‍ය වෙයි. මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් යනවා කියන්නේ පුතේ. සෑම මිනිසෙක්ම දින 3ක් වැඩ කරනවා. ඒ කියන්නේ මිනිස්සු 4 දෙනා දින 3ක් වැඩ කරනකොට මෙහි දින ගණන මිනිස් දින ගණන මිනිස් පැය ඔබට කතා කරන මේ පාඩමේදී මිනිස් දින ගණන 4 ගුණ කිරීම 3 12යි. ඒ කියන්නේ එක මිනිහෙක් වැඩ කරා නම් දින 12ක්ම වැඩ කරන්න ඕනේ වැඩේ ඉවර කරන්න. යයි එස්ටිමේට් කර ඇත මේ සාමාන්‍ය වැඩක් එස්ටිමේට් කරන්නේ එස්ටිමේට් කරන්නේ මේ වගේ මිනිස් දිනවලින් එම දින දෙකේදී එම දිග දින දෙකේදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවිය යුතුද කියලා යහන්න.
දැන් භාග ගැටලුව මේ වසරේදී වෙනදා නැති විදිහට මේ වෙනත් පාඩම් කියන්නේ වෙනත් පාඩම් කියන එකම විෂය කොටසේ නමුත් මේ කාලය වැඩ හා දින කියන කොටසට කමෙන්ට් කරලා තියෙනවා. එතකොට කාණුවේ තිරදිග මීටර් 600 කියන එක කෙසේතත් අපි දැනගන්න ඕනේ මේ වැඩේ ප්‍රමාණය දැන් මීටර් 600 වයින්වට වඩා ලේසි මිනිස් දින වලින් මනින්න එක. එතකොට වැඩේ ප්‍රමාණය තමයි පුතේ මිනිස් දින ගණන 4 ගුණ කිරීම 3 සමානයි 12යි. මිනිස් දිනනේ මිනිස් දින ගණන 12යි. ඒකට අපි කියන්නේ ඒකක වශයෙන් මිනිස් දින කියලා. හරි. man days. එතකොට එම දිග ඒ දිග මීටර් 600යි. මීටර් 600 කියන එක වඩා නැහැ. ඒ මීටර් 600 වගේ කරන්න තියෙන වැඩේ අපි ගන්න මිනිස් දින 12ක වැඩක් විදියට. මොන වැඩේ වුණත්. ඒ 12ක වැඩේ කරන්න වැඩිපුර මිනිසුන් දින දෙකකදී. දැන් මේ කපන්නේ මිනිස් දින කීයකට දින 3කදී. මේ දින 3කට තමයි මේ වැඩේ මිනිස් දින ගන්න තියෙන්නේ. මේක දින දෙකකදී කරනවා නම් අපි දන්නවා දින ගාන අඩු වෙනකොට මිනිස්සු ගාන වැඩි කරන්න ඕන. නැත්නම් කරන්න බෑ කියනවනේ. එහෙනම් දින දෙකකදී කරනවා නම් අවශ්‍ය මිනිසුන් ගාන දින දෙකකට මිනිසුන් ගාන හොයන්නේ මුළු වැඩේ ප්‍රමාණය 12යි මිනිස් දින ගාන 12යි. ඒක බෙදනවා පුතේ අපිට අවශ්‍ය දින ගණන දෙකෙන් බෙදුනාන් පස්සේ අපිට ලැබෙන උත්තරේ 6යි. ඒ කියන්නේ මිනිස්සු කීයක් ඕනද? මිනිස්සු 6ක් ඕනේ. 6 දෙනෙක් යොදවන්න ඕනේ. 6 දෙනෙක් යෙදුවොත් 6 ගුණ කිරීම 2 කියන්නේ 12 නිසා දවස් දෙකකින් වැඩේ ඉවර කරන්න පුළුවන් වෙනවා. පිළිතුර 2යි. මේ පිළිතුර 6යි. 6 නේ අපි මෙතන අහන්නේ එම දිග දින දෙකකදී කැපීමට වැඩිපුර මිනිසුන් කී දෙනෙක් යෙදවීද? ඒ කියන්නේ පුතේ වැඩිපුර යොදන්න ඕන ගාන දැනටම මිනිස්සු 3 දෙනෙක් යොදලා තියෙනවා. 3 ගානේ දවස් 4 දෙනෙක් යොදන මිනිසුන් 4 දෙනෙකුට දින 3ක්. මිනිසුන් 4 දෙනෙක් දැනට යොදවලා තමයි දින 3කින් වැඩේ ඉවර කරන්නේ. මිනිසුන් 6 දෙනෙක් යෙදුවොත් තමයි දින 2කින් සම්පූර්ණ වැඩේ ඉවර වෙන්නේ. දැනට 4ක් ඉන්නවා 6ක් යොදවන්න ඕනේ වැඩිපුර අවශ්‍ය ගාන එහෙනම් වැඩිපුර 2යි. අන්න ඒක ලියන්න ඕනේ. වැඩිපුර අවශ්‍ය ගාන 6 අඩු කිරීම 4 සමානයි 2යි. 6 කිරීම 4 මිනිසුන් දෙදෙනයි. මිනිසුන් දෙදෙනයි කියලා ලියන්න ඕනේ. අපි දෙවෙනි ප්‍රශ්නෙටත් යමු. තාම විදුලිය විසඳ වීම සිදු වුණේ නැති නිසා විදුලිය විසඳ වෙච්ච ගමන් ළමයි අපි ඔක්කොම විසන්දි වෙලා යනවා. හරි. එතකොට ඔයගලන්ට ආයෙ බලන්න කියන්න දෙයක් නැහැ. ක්ලාස් එක ඉවරයි. ඔක්කොම ඉවරයි. හරි ඔක්කොම ඉවර නෑ. ක්ලාස් එක ඉවරයි අද දිනේට ඒ වෙලාවට. දෙවෙනි ගානට අපි යමු. පළවෙනි ගානේ ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න බලමු. මොනවත් කමෙන්ට් එකක් නෑ. ළමයි ප්‍රමාණය 20ට අඩු වෙලා තියෙන්නේ. හරියට නිකන් අර මොකක් අඩු වෙනවා වගේද? හරි. බැටරි ෆෝන් එකේ එහෙම බැටරි charging බහිනොත් මෙහෙම අඩු වේගෙන යනවා. අන්න ඒ වගේ අඩු වේගෙන ගිහිල්ලා 20ට අඩු වෙලා තියෙනවා ළමයි ප්‍රමාණය. තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි ABCD ත්‍රපීසියමක හැඩති කොටසකින් හා අපිට පේනවා ත්‍රපීසියමේ හැඩති කොටස. DC මට මේ ක්ලාස් එක ගැන ඔයගලන්ට කියන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. හරි මේ සහභාගීත්වය ආරම්භ මේ වගේ ගොඩාක් දේවල්. මම මේ ඔක්කොම දේවල් නොකිය මේ ක්ලාස් එක කරගෙන යන්න මේ වැඩේ කරගන්න බැරි වෙන නිසා. ABCD ත්‍රපීසියමක හැඩති කොටසකින් හා අපිට පේනවා ABCD ත්‍රපීසියමේ හැඩේ කොටස හා DC විස්කම්භය වූ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වේද. ඔබට පේනවා අර්ධ වෘත්තාකාර කොටසකුත් මේක පුතේ තියෙනවා නේද? එතකොට ඒ වෘත්තාකාර කොටසේ විස්කම්භය සෙන්ටිමීටර් 14යි කියලා පේන්න තියෙනවනේ. ඒ කියන්නේ පුතේ අරේ සෙන්ටිමීටර් කීයද? 7යි. දැන් අර ත්‍රපීසියමේ දිග සමාන්තර පාද දෙකක් ත්‍රපීසියමක තියෙන ඒ සමාන්තර පාද දෙකේ දිගවල් දෙක අපිට පේන්න තියෙනවා 16යි 14යි. ලම්බක උස තියෙනවා 10යි. ඔය ලම්බකයක් ඇදලා තියෙන්නේ. එහෙනම් අපිට ලේසි මේ ගැටලුව විසඳන්න 5 කියන්නේ 7න් 22යි. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ DC කියන එක නේද? අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර C වලින් අවසන් වන ලෙස ද සෑම අනුයාත බොත්තම් දෙකක් අතර දුර සෙන්ටිමීටර් 2ක් වන ලෙසද කුඩා බොත්තම් ඇල්ලවීමට අදහස් කරයි. මේ සඳහා අවශ්‍ය වන
බොත්තම් සංඛ්‍යාව සොයන්න කියලා කියනවා. එතකොට පුතේ බොත්තම් අලවන්නේ අර්ධ වෘත්තාකාර කොටසේ විතරක් බව ඔබ මතක තියාගන්න ඕනේ. ඒක මේ ගානේ කියනවා. අර්ධ වෘත්තාකාර කොටසේ ධාරයේ දිගේ D වලින් ආරම්භ කර තමයි C වලට ගිහිල්ලා අර වෘත්තාකාර කොටසේ මේ පැත්තට ඇවිල්ලා අදින්න. අපි අලවන්නේ පුතේ බොත්තම් අලවන්නේ සෙන්ටිමීටර් 2න් 2ට. සෙන්ටිමීටර් 2න් 2ට. ඉතින් මේ බොත්තම් ප්‍රමාණය තමයි අපෙන් අහන්නේ. එහෙනම් මේ අහන්නේ වෙන විදිහකට පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ පරිමිතිය කරන්ට් එක ගියා.